Good morning ළමයි හැමෝටම. හරි. ඔන්න තවත් දවසක ආරම්භය. එහෙමනම් අපි වැඩ ටික ආරම්භ කරමුද? මම එහෙම නැති හැමෝටම. හරි. එහෙමනම් අපි අන්තිම දවසේ වැඩ නතර කරද්දී මම හිතන්නේ බදාදා දවසේ කතා කරමින් හිටියේ නිර්මාණ කොටස. ඒ අර්ථය අපි ගිය බදාදා කතා කරා නිර්මාණාකාර දෙකක් පිළිබඳව. එකක් සමාන්තර රේඛා නිර්මාණය, ඒත් එක්කම කෝණ නිර්මාණය. අද දවසේ අපි ඉතිරි කොටස් දෙක කතා කරන්න හදන්නේ. මම එදා කිව්වා ටියුටර් වල වැඩ ටික බලන්නයි කියලා. ඒ ටික පුළුවන් කොටස් ටික අවසන් කරන්න කියලා. හරි, මම මුලින්ම අවසාන කොටස් දෙක ඉවර කරන්නම්. එතකොට අපේ වැඩ ටික ඉවරයි. එතනින් පස්සේ අපි ටියුටර් වල වැඩ ටික පටන් ගන්න ගමු. හරි, තව ඉතුරු වෙලා තියෙන කොටස් දෙකක් වෘත්ත නිර්මාණයක්, ත්‍රිකෝණ සහ සවිධි ෂඩාශ්‍ර නිර්මාණය. ඒ ටික අද දවසේ මුලින්ම ඉවර කරමු. එතකොට අපේ වැඩ කොටස අවසන් 7 වසරට කරන්න තියෙන. එතනින් පස්සේ අපි ටියුටර් වල වැඩ ටික බලමු. හරි. එහෙනම් හොඳයි. ඒ ටික ඉවර කළේ මුසලා. අපි කෝණ නිර්මාණයක්, සමාන්තර රේඛා නිර්මාණයක් ගැන තමයි ඊයේ බදා දවසේ කතා කරේ. එන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මම හිතනවා මේ වෙද්දි වැඩ ටික බලලා වැඩ ටික සම්පූර්ණ කරගෙන ඇති මොකද්ද කරේ කියලා. එහෙම වෙන්නේ නැති කියලා මම හිතනවා. හරිද? හරි. එහෙනම් මාතෘකාව ලියමු. වෘත්ත නිර්මාණ. මාතෘකාව ලියමු. දිනදාල වැඩ පටන් ගන්න මාතෘකාව ලියන්න. වෘත්ත නිර්මාණය. තේරි කොටස් ටික, සිද්ධාන්ත කොටස් ටික මම ටක් ගාලා අද දවසේ මුලින්ම ඉවර කරලා ඉන්න. හරි. මාතෘකාව වෘත්ත නිර්මාණය. මාතෘකාව වෘත්ත නිර්මාණය. මාතෘකාව වෘත්ත නිර්මාණය. හරි. මුලින්ම අපි කතා කරමු. අපි 6 දී කතා කරන වෘත්තයක් කියන කුමක්ද කියන්නේ. හැබැයි 7 දී අපි ඉගෙන ගන්නවා වෘත්තයක් කොහොමද කවකටු පෙට්ටියේ තියෙන කවකටුව පාවිච්චි කරන්නේ. හරි, ඔක්කොමල මම හිතන්නේ දන්නවා කවකටුව කියන එක. කවකටුව භාවිතා කරලා කොහොමද වෘත්තයක් නිර්මාණය කරන්නේ. ඒත් එක්කම වෘත්තයක් ආශ්‍රිතව තියෙන කොටස් මොනවාද කියන එක. 6 දී පොඩ්ඩක් සමහරක් දේවල් මතක් කරා මම. මොකක්ද කේන්ද්‍රයක් කියන්නේ? මොකක්ද අරේ කියන්නේ කියන එක ගිය අවුරුද්දේදී කතා කරා. මේ අවුරුද්දේදී ඒ ගැන වැඩිපුර කතා කරන්නේ හැබැයි. හරිද? අපි දන්න ඕනෑම වෘත්තයක් ගත්තොත්. හරි, වෘත්තයක් නිර්මාණය කරද්දී කවකටුව පාවිච්චි කරන්න පුළුවන්. වෘත්තයක හරි මැද අපි හඳුන්වනවා මොකක් කියලාද? වෘත්තයක හරි මැද අපි මොකක් කියලාද හඳුන්වන්නේ? වෘත්තයක හරි මැද මේ O කියන ලක්ෂයට අපි හොඳ නමක් කියනවා. ඒකට අපි කියන වෘත්තයේ මොකක් කියලාද? කේන්ද්‍රය කියලා. වෘත්තයේ කේන්ද්‍රය කියලා. එහෙම නේද? O කියලා කියන්නේ කේන්ද්‍රය. අන්න හරි. ඒත් එක්කම කේන්ද්‍රයේ ඉඳලා වෘත්තය මත හිතන්නකො ලක්ෂයක් තිබ්බ කියලා. මේ වෘත්තයේ අවුට්ලයින් එක උඩ නම් ලක්ෂයක් තියෙනවා. එහෙමනම් මේ කේන්ද්‍රයේ සිට මෙන්න මේ කියන ලක්ෂයට තියෙන දුර, මේ OA කියන තැනට තියෙන දුර අපි හඳුන්වනවා එම වෘත්තයේ මොකක් කියලාද? ඔව්, එම වෘත්තයේ මොකක් කියලාද? අරය කියලා. අරය නෙවෙයි, අරය. ඒකට අපි කියනවා මොකක් කියලාද? වෘත්තයේ අරය. වෘත්තයේ කේන්ද්‍රයේ සිට වෘත්තයේ එහෙම නැත්නම් වෘත්තයේ මත තියෙන ලක්ෂයකට අඳින දුර, අවුට්ලයින් එකට තියෙන දුර. ඒකට අපි කියනවා මොකක් කියලාද? අන්න වෘත්තයේ අරය කිය. ඒත් එක්කම වෘත්තයේ මත පිහිටි ලක්ෂ දෙකක්, වෘත්තයේ මත පිහිටි ලක්ෂ දෙකක් කේන්ද්‍රයේ හරහා යා කරොත්, කේන්ද්‍රයේ හරහා යා කරලා අඳින රේඛාව. වෘත්තයේ මත පිහිටි ලක්ෂ දෙකක් කේන්ද්‍රයේ හරහා යා කරලා අඳින රේඛාව. මේකට අපි කියනවා ඒ කිව්වේ XY කියන රේඛා ඛණ්ඩයට අපි කියනවා මොකක් කියලාද? විස්කම්භය කියලා. විස්කම්භය කියලා. ඔන්න 7 වසරේදී අපි ඉගෙන ගත යුතු වෘත්ත කොටස් 3. කේන්ද්‍රය හඳුනා ගැනීම, අරය කියන එක හඳුනා ගැනීම, හරි. ඒත් එක්කම විස්කම්භය කියන එක හඳුනා ගැනීම. හරි. හැබැයි මතක තියාගන්න කොහොමද විස්කම්භය හඳුනාගන්නේ? දැන් මේක විස්කම්භයක්ද? මේකත් විස්කම්භයක්ද?
මොකද ඔයගොල්ලෝ කියන්නේ? දැන් මම මේක mn කියලා ගත්තොත්. ඔයගොල්ලෝ හිතනවාද mn කියන්නේ ත්‍රිස්කම්භයක් කියලා? mn කියන්නේ ත්‍රිස්කම්භයක්ද එතකොට? මොකද හිතන්නේ? දැන් කට්ටිය කල්පනා කරලා ඉතින් ඔව්නේ. වෘත්තයේ මත පිටි ලක්ෂ දෙකක් නෙමේ mn කියන්නේ. ඒ දෙක යාකලනේ රේඛාව ඇදලා තියෙන්නේ. එහෙනම් ඒකත් අපි අනිවාර්යයෙන්ම විස්කම්භය කියන්න ඕන නේද කියලා. නැහැ. ඒක විස්කම්භය නෙවෙයි. ඒක විස්කම්භය නොවෙන්න හේතුව ඇයි? ඒක කේන්ද්‍රය හරහා ගියේ නැහැ. කේන්ද්‍රය හරහා යන වෘත්තයේ මත පිටි ලක්ෂ දෙකක් යාකලා ඇඳුත් විතරයි ඒකට අපි විස්කම්භය කියන්නේ. හරිද? කේන්ද්‍රය හරහා ගමන් කරන්න ඕනෙමයි විස්කම්භය නම්. අරය කියන්නේ කේන්ද්‍රයේ සිට වෘත්තය මත පිහිටි ලක්ෂයකට තියෙන දුර. එතකොට මේ අරය සහ විස්කම්භය අතර තියෙන එක්තරා සම්බන්ධය. හරි. මොකද්ද සම්බන්ධය? විස්කම්භයේ දිග අරයේ දිගෙන් දෙගුණයකි. ඒ කියන්නේ මෙයා වගේ දෙගුණයක දිගක් මෙතන තියෙනවා. ඉතින් බලන්නකො මේ කේන්ද්‍රයේ ඉඳලා මෙතන තියෙන දුර කියන්නේ අරේ. කේන්ද්‍රයේ ඉඳලා වෘත්තය මත පිහිටි ලක්ෂයකට තියෙන දුර කියන්නේ අරේ. එක්තරා විදිහකින් මේ කොටසත් අරයක්, මේ කොටසත් අරයක්. එතකොට විස්කම්භය ගොඩ නැගෙන්නේ, විස්කම්භය නිර්මාණය වෙන්නේ කොහොමද? අරයන් කොටස් දෙකක් එකතු වෙලා. ඒ නිසා තමයි අපි කියන්නේ විස්කම්භයේ දිග අරේ දිගමෙන් කී ගුණයක් වෙනවද? දෙගුණයක් කියලා. විස්කම්භයේ දිග අරේ දිගමෙන් දෙගුණයක්. එහෙමනම් අපේ ළමයි හිතන්නකෝ අරය ඇවිල්ලා සෙන්ටිමීටර් 5යි කියලා. නිකමට අරය ඇවිල්ලා සෙන්ටිමීටර් 5යි කියලා හිතන්නකෝ. එහෙනම් කාටද පුළුවන් කියන්නේ විස්කම්භය කියන්නේ කීයද? අරය ඇවිල්ලා සෙන්ටිමීටර 5 නම් හරි චිනල කියන කතාව හරි. එහෙමනම් විස්කම්භය වෙන්නේ කොච්චරද? විස්කම්භය වෙන්නේ එහෙමනම් ඒ වගේ දෙගුණයක්. ඔව්. ඒ කියන්නේ කොච්චරක්ද? විස්කම්භය ඇවිල්ලා සෙන්ටිමීටර 10යි. එහෙනම් හිතන්නකෝ මෙහෙම විස්කම්භය ඇවිල්ලා සෙන්ටිමීටර 6 නම් විස්කම්භය ඇවිල්ලා සෙන්ටිමීටර 6ක් වෙනවා නම් අරේ වෙන්නේ කොච්චරද? විස්කම්භය ඇවිල්ලා සෙන්ටිමීටර 6 නම් අරේ වෙන්නේ කොච්චරද? සඳලින්ම කියනවා 12ක් කියලා. ඔන්න කතාව තේරුම් ගත්තේ නැද්ද? විස්කම්භය ඇවිල්ලා සෙන්ටිමීටර 6 නම් අරේ ඇවිල්ලා කොච්චරක්ද? ඒකෙන් භාගයක්. ඇයි? අරේ වගේ දෙගුණයක් විස්කම්භය නම් අනිත් පැත්තට විස්කම්භයෙන් භාගයක් විස්කම්භයෙන් හරියඩක් අරේ වෙන්න ඕන. ඕක පටලවා ගන්න එපා. හරිනේ සඳලින්ම? හරි වැඩේ දැන් තේරුණා එහෙනම්. එහෙනම් මූලික දේ අරය සහ විස්කම්භය අතර තියෙන සම්බන්ධතාවය මේ කියන කොටස් තුන. මෙන්න මේ කියන කොටස් තුන. කේන්ද්‍රය හඳුනා ගැනීම, වෘත්තයක හරි මැද. ඒක කේන්ද්‍රය. ඒත් එක්කම අරය කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගැනීම. විස්කම්භය කියන එක මොකක්ද කියලා හඳුනා ගැනීම. ඔච්චරයි කට්ටිය අපිට වෘත්ත නිර්මාණය යටතේ තියෙන්නේ. හරි. දැන් කවකටුව අරගෙන හරි හිතන්නකෝ අපි මේ පළවෙනි රූප සටහන අරේ සෙන්ටිමීටර් 3ක් වෙච්ච වෘත්තයක්. හරි කවකටුවට ගන්න සහ සරල ධාරය පාවිච්චි කරලා හරියටම සෙන්ටිමීටර් 3ක දුරක් මැනගන්න. අඩුල මත කවකටුව තියලා පැන්සලයි කවකටුවේ තුඩයි තියලා 3ක ගැප් එකක් අරගෙන වෘත්තය නිර්මාණය කරන්න. කරලා මේ කොටස් ටික නම් කරගන්න. ටක් ගාලා. අනුමාත්‍රිකාව අද දවසේ වුණේ වෘත්ත නිර්මාණ. ටක් ගාලා දින දාලා වැඩ පටන් ගන්න. හොඳයි. මොන්නේ මොන පළවෙනි කාරණේ. හරි කොහොමද වෘත්තයක් නිර්මාණය වෙන්නේ? වෘත්තයක කොටස් ටික හරියට හඳුනාගන්නේ කොහොමද කියලා. mn රේඛාවක් අඳින්න. ඕන මම එකක් කියන්නම්. ඒක අපිට අටේදී කතා කරන එකක්. ඒක අමතර දෙයක්. ඕන පැත්තක ලියන්න. ඒ වගේ mn කියන රේඛාව වලට අපි කියනවා මොකක් කියලාද? ජායක් කියලා. ඒකට අපි කියනවා මොකක් කියලාද? ජාය කියලා. ඒකත් පැත්තක දාගන්න. ඒක අමතර කරුණක් අටේදී අපිට ඉගෙන ගන්න තියෙන. මේ වගේ රේඛා khණ්ඩ වලට අපි කියන්නේ වෘත්තය ඇතුලේ වෘත්තයක මත තියෙන ලක්ෂ දෙකක් යාකල අඳින රේඛාවකට කේන්ද්‍රය හරහා යන්නේ නැත්තම් ඒවට අපි කියනවා මොකක් කියලාද? ජාය කියලා. ඒවට අපි කියනවා ජාය කියලා. ඒක ලබන අවුරුද්දේදී අපි ඉගෙන ගන්න කතාව. ඒක අපිට දැනට අවශ්‍ය නැහැ. නමුත් ඉතින් පැත්තක දාගන්න. තව ටික දවසකින් කොහොමද අට වසරනේ. mn කියන්නේ ජාය. ඒකට කියන්නේ ජාය. ඒකට කියන්නේ අපි ජායක් කියලා. ඒකත් ඇඳගෙන පැත්තක දාගන්න. එක අමතර කරුණ. හරි. ඒක අමතර කරුණ.
හරි. ඒක ඉවර අය පෙරලා ගන්න පිටු අංක 69 පිටු අංක 69 පොඩ්ඩක් පෙරලා ගන්න. චුටි වැඩක් කරලා පිටු අංක 69 වෘත්තයක කොටස් පොඩ්ඩක් හඳුනාගෙන 18.2 එන්න පළවෙනි ගැටලුවට. පිටු අංක 69 පෙරලා ගන්නකො පොඩි වැඩක් තියෙන එක බලලා යමු. පිටු අංක 69 ටක් ගාලා එක කරමු බලන්න. පොඩි වැඩක් තියෙනවා. හරි මේව ටික නම් කරන්න තමයි තියෙන්නේ. ටක් ගාලා බලමු. පිටු අංක 69 18.2 හොඳයි කෙනෙක් ඉවරයි දෙන්නෙක් ඉවරයි. හොඳයි. ඒකට මම කලින් කිව්වේ ජාය කියලා. ඒකට කිව්වේ ජාය කියලා. හරි කටි ඉවරයි නිතිකත් ඉවරයි මම හිතන්නේ. නිතික මම හිතනවා වැඩ ටික සම්පූර්ණ කරගන්න ඇති කියලා එදා ආපු නැති. හරි බලමු එහෙමනම් මොකද කේන්ද්‍රය? කට්ටිය මොකද කේන්ද්‍රය එහෙමනම්? ඔව් කේන්ද්‍රය වෙන්නේ කේන්ද්‍රය ඇවිල්ලා ඔව් අරයන් ගොඩක් තියෙනවානේ. එකක් OB අනික OC. තවත් තියෙනවා OB ගන්න පුළුවන්. OC ගන්න පුළුවන්. තවත් තියෙනවා OD ගන්න පුළුවන්. OA ගන්න පුළුවන්. මේ ඔක්කොම අරයන් තමයි. එහෙම නේද? මෙතන ඉඳලා මෙතනට තියෙන්නේ අරයන්. මේකත් අරයන්. මේකත් අරයන්. මේකත් අරයන්. අරයන් හතරක් තියෙනවා මේ. විස්කම්බේ විල කේන්ද්‍රය හරහා යන රේඛාව AD. එහෙම නේද? චුටි වැඩක් තියෙනවා. හරි ප්‍රශ්නාංක දෙක කියවන්නකෝ. ප්‍රශ්නාංක දෙකක් බලලා ඉමු. 18.2 ප්‍රශ්නාංක දෙක. චුටක් කියවන්නකෝ 18.2. ඒකත් පොඩි වැඩක් තියෙන බලමු පුළුවන් වේද අපේ කට්ටියට කියලා වෘත්තයක් අඳින්න. හරි ඒ ප්‍රශ්නාංක දෙකේ අපිට කියලා තියෙනවා අරය සෙන්ටිමීටර් 4ක් වූ වෘත්තයක්. අරය 4ක් වූ වෘත්තයක් නිර්මාණය කරන්නලු ඔන්න මම අරය තව කටුවට අරගෙන 4ක් හිතන්නකෝ වෘත්තය නිර්මාණය කරා අරය සෙන්ටිමීටර් 4ක් වෘත්තයේ කේන්ද්‍රය O ලෙසද වෘත්තයේ මැද පිහිටි ලක්ෂයක් x ලෙසද ගන්නලු. මම හිතනවා මෙන්න මෙතන x නම් ලක්ෂයක් තියෙනවා කියලා. අපිට කියනවා මොකක්ද xo යා කරන්න කියලා. xo රේඛාව y හිදී නැවත වෘත්තය හමුවනසේ දික් කරන්න. එහෙනම් xo රේඛාව ඇදලා ඒක දික් කරන්නලු. ඒක නැවත වෘත්තය හමුවන තැන y ලෙස නම් කරන්නලු. මේ xy වලට කියන නම මොකක්ද කියලා අහන්න. මේ xy රේඛාවට කියන නම මොකක්ද කියලා අහන්න. මොකද්ද මේ කේන්ද්‍රය හරහා යන රේඛාව? ඒක විස්කම්භය.
ඒක ඇවිල්ලා විස්කම්භය. හරි. හරි. තුන්වෙනි ගානත් බලමු ඊට පස්සේ. තුන්වෙනි ගැටලුව. ප්‍රශ්න අංක 3. ත්‍රිකෝණ නිර්මාණ වලට යන කලින් තුන්වෙනි ගැටලුවත් බලලෙමු. ප්‍රශ්න අංක 3. තව කතාවක් එක අහනවද? XY රේඛාවේ දිග මැනලා ලියන්න. හරි. XY රේඛාවේ දිගත් මැනලා ලියන්නලු. මේක විස්කම්භය මේක දිග මැන්නොත් ඉතින් අරය ඇවිල්ලා මෙතන මෙතනට තියෙන 4යි. අරය ඇවිල්ලා සෙන්ටිමීටර් 4න් විස්කම්භය ඇවිල්ලා සෙන්ටිමීටර් 8යි. ඔව් විස්කම්භය ඇවිල්ලා සෙන්ටිමීටර් 8යි. අරය මෙන් දෙගුණයක්. අරය මෙන් දෙගුණයක්. හරි. තුන්වෙනි ගැටලුවත් බලමු. හරි. අපි එකක් බලමු. මුලින්ම කියනවා AB සමානයි සෙන්ටිමීටර් 3ක් වූ රේඛා khණ්ඩයක් අඳින්න. එහෙනම් සරලතාවය නැතිනම් අඩිතුල පාවිච්චි කරලා සෙන්ටිමීටර් 3ක දුරකින් යුතු රේඛා khණ්ඩයක් අඳින්න. ඒක AB ලෙස නම් කරන්න. මෙතන මෙතනට සෙන්ටිමීටර් 3ක් හරියටම තියෙනවා. මෙතන මෙතනට සෙන්ටිමීටර් 3ක් හරියටම තියෙනවා. සෙන්ටිමීටර් 3ක්. හරි. ඊට පස්සේ අපිට කියනවා A හා B ලක්ෂ කේන්ද්‍ර වශයෙන් අරගෙන වෘත්ත දෙකක් නිර්මාණය කරන්නලු. A කේන්ද්‍රය B කියන්නේ කේන්ද්‍රයේ විදිහට අරගෙන. එහෙනම් A කේන්ද්‍රය අරේ 3ක් නේ. කියන්නේ මෙතන මෙතනට දුර අරේ තියෙන වෘත්තයක් නිර්මාණය කරන්න. ඒතර ටිකක් ලොකු වෘත්තයක් කියනවා ඇති. මෙන්න මේ විදිහට එක වෘත්තයක් කියනවා. ඊළඟට B කේන්ද්‍රය කරගෙන ආපහු වෘත්තයක් අඳින්න. ඒ වෘත්තයේ මෙහෙම එයි. හරිද? එක වෘත්තයක් කියවි මේ ආකාරයෙන්. හරි. එක වෘත්තයක් මේ ආකාරයෙන් කියවි අනිත් වෘත්තයේවි අනිත් පැත්තට. මෙන්න මේ විදිහට. හරිද? ප්‍රමාණ දෙකම සමාන වෙනවනේ මගේ කරන ටිකක් වෙනස්. හරිද? ප්‍රමාණයන් දෙකම සමානව යන විදිය. බලන්න ඔය ආකාරයෙන් එනවද කියලා. වෘත්ත දෙක ඡේදනය වෙන තැන්. මෙන්න මෙතන ඡේදනය වෙනවනේ වෘත්ත දෙක. එක P. ඒත් එක මෙතන ඡේදනය වෙනවා. ඒක Q. ඒක Q ලෙස නම් කරන්නලු. වෘත්ත දෙක ඡේදනය වෙන තැන PQ ලෙස නම් කරන්නලු. මෙන්න මෙහෙම. AP හා BP දිග මැන ලියන්න. A වල ඉඳලා P වලට තියෙන දිගයි P වල ඉඳලා B වලට තියෙන දිගයි. මැනලා ලියන්න එහෙමනම් AP දුරයි PB දුරයි කොච්චරක් වේවිද කියලා. ඕගොල්ලෝ මැන්නොත් AP කියන දුරේදී ඔයගලන්ට සෙන්ටිමීටර 3ක්. ඒ කියන්නේ අරයක්නේ. PB කියන දුරත් මැන්නොත් ඔයගලන්ට ඒවි සෙන්ටිමීටර 3ක්. අවුද බලන්නකෝ AP දුරත් 3යි BP දුරත් 3යි. මේ දුරවල් දෙකම සමානයි. අරෙන් කේන්ද්‍රයේ A වන වෘත්තය R හිදී හමුවනසේ PA. P වල ඉඳලා A පැත්තට දික් කරන්නලු PA කියන රේඛාව. PA දික් කරනවා කියන්නේ මෙහෙම. PA P සිට A පැත්තට දික් කරන්න R වලදී වෘත්තය හමුවන පරිදි. මේක කැපිටල් R. PR රේඛාව හඳුන්වන නම. ළමයි PR කියන රේඛාව හඳුන්වන නම. ඒ ඇවිල්ලා විස්කම්භය. බලන්න ඔයගලගේ තොරතුරු ලකුණු කර ගැනීම. ඔයගොල්ලෝ සාර්ථකද කියලා. ඔයගොල්ලෝ සාර්ථකද කියලා බලන්න. ඔක්කොම ටික හරිනේ. මගේ වෘත්ත දෙකට වඩා ඔයගලගේ වෘත්තය ලස්සන වෙන්න ඕනේ. හරි. පිළිවෙලකට වෙන්න ඕනේ. මේ වෘත්ත දෙකම එකිනෙකට සමාන වෘත්ත දෙකක් ඔයගලන්ට එන්න ඕනේ. මේ දුර 3යි. ඒ දුරම තමයි දුර මෙතනක් තියෙන්නේ. මෙතනක් තියෙන්නේ ඒ දුරම තමයි. එතකොට PA දික් කරනවා කියන්නේ P වල ඉඳලා A පැත්තට දික් කරන්න ඕනේ වෘත්තය හමු වෙනකන්. ඒ හමු වෙන තැන R. ඒ අනුව PR කියලා කියන පාදයට කියන්නේ නම, රේඛාවට කියන නම. ඒක ඇවිල්ලා විස්කම්භය. භූමිත මොකද අපේ? උද්දීප සම්බන්ධ වෙලා දාද? ඔන්න එහෙමනම් විස්කම්භය කියන්නේ.
ඔන්න එහෙමනම් විස්කම්භය කියන්නේ. PB රේඛාවත් අඳිමු. ඇඳත් ඒක ගැටලුවක් නෑ. ඇඳ නැතත් ගැටලුවක් නෑ. දුර මනින්න ඕන හින්දා මං ඇඳ ගන්න. ඇඳ නැති උනායි කියලා ගැටලුවක් නෑ. හරි. ඔන්න වෘත්ත නිර්මාණ ටික. වෘත්තයක් කේන්ද්‍රය දැන් හොඳට දකින්න ඕනේ. අරය කියන එක හරියට දකින්න ඕනේ. විස්කම්භය කියන එක හරියට දකින්න. ඒ ටික ඕගලන්ට පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් නම් ඔන්න අරුබුදයක් නැහැ. කවකටුව පාවිච්චි කරලා වෘත්තේ ඇඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. අතේ උලන් නැතුව ඇති කියලා මම හිතනවා. වෘත්තයක් අඳිනකොට. හරිද? අමිල එහෙම වෙන්නේ නැතුව ඇති. රුසිඳු එහෙම වෙන්නේ නැතුව ඇති. හරි නේද? සුවිනි හරි. දැන් අනුමාත්‍රිකාව ඊළඟට එහෙමනම් මම දැන් යනවා ඊළඟ නිර්මාණ ආකාරයට. දැන් අපි සමාන්තර රේඛා නිර්මාණය කරා, කෝණ නිර්මාණය කරා, වෘත්ත නිර්මාණය කරා. අපේ ඊළඟ අනුමාත්‍රිකාව එනවා. ත්‍රිකෝණ ලියන්න මෙහෙම සමපාද ත්‍රිකෝණ නිර්මාණය. අනුමාත්‍රිකාව ලියන්න සමපාද ඊළඟ අනුමාත්‍රිකාව සමපාද ත්‍රිකෝණ නිර්මාණය. හරි ඊළඟ අනුමාත්‍රිකාව සමපාද ත්‍රිකෝණ නිර්මාණය. 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 හරි අපි හැමෝම දන්නවා ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද? පාද තුනක්. රේඛා ඛණ්ඩ තුනකින් සමන්විත සම්පූර්ණයෙන් වට වූ. එහෙම නැත්නම් අපි ඒකට කියනවා සංවෘත වූ තල රූපයක් කියලා. එතකොට මොකද්ද මේ සමපාද ත්‍රිකෝණයක් කියන්නේ? මොකද්ද එතකොට මේ සමපාදයි කියලා කියන්නේ? මොකද ඒකේ අදහස? සමපාද ත්‍රිකෝණයක් කියන එකේ අදහස මොකක්ද? සමපාද ත්‍රිකෝණය. ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? පාද තුනම සමානයි කියන එක. අන්න හරි. සියලු පාද සමාන වෙලා කියන එක. සියලුම පාද සමාන වූ ත්‍රිකෝණයක් අපි කියනවා මොකක් කියලාද? සමපාද ත්‍රිකෝණයක් කියලා. සියලුම පාද සමාන වෙලා තියෙනවා නම් ඒකට අපි කියනවා මොකක් කියලාද? අන්න සමපාද ත්‍රිකෝණයක් කියලා. සියලුම පාද සමාන වූ ත්‍රිකෝණ. සමපාද ත්‍රිකෝණ. හරි. තරුවත් දාලා ලියා ගමු මෙහෙම. හරි. මෙහෙම ලියා ගමු තරුවත් දාලා. සරල රේඛා ඛණ්ඩ තරුවත් දාලා ලියා ගමු මෙහෙම. සරල රේඛා ඛණ්ඩ තුනකින් සරල රේඛා ඛණ්ඩ තුනකින් සරල රේඛා ඛණ්ඩ තුනකින් සරල රේඛා ඛණ්ඩ තුනකින් සමන්විත 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 සංවෘත බෝඩ් එක බලන්න. සංවෘත කියන්නේ වැහිලා කියන එක. වැසුණු කියන එක. විවෘත කියන එකේ විරුද්ධාර්ථය එහෙමනම්. සංවෘත තල රූප සංවෘත තල රූප වැසුණු කියන එකයි සංවෘත කියන්නේ. සංවෘත තල රූප ත්‍රිකෝණ ලෙස සංවෘත තල රූප ත්‍රිකෝණ ලෙස සංවෘත තල රූප ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. සංවෘත තල රූප ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. සංවෘත තල රූප ත්‍රිකෝණ ලෙස
හැඳින්වේ. ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. සංවෘත තල රූප ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. ආපහු කිව්වොත් පාද තුනකින් සමන්විත එහෙම නැත්නම් රේඛා ඛණ්ඩ තුනකින් සමන්විත සංවෘත තල රූප ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. රේඛා ඛණ්ඩ තුනකින් එහෙම නැත්නම් පාද තුනකින් සමන්විත සංවෘත තල රූප ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. දෙවෙනි තරුව තව තරුවක් ගන්න. තව තරුවක්. දෙවෙනි තරුව ඊළඟ තරුව ත්‍රිකෝණයක රේඛා ඛණ්ඩ තුනම ත්‍රිකෝණයක රේඛා ඛණ්ඩ තුනම සමාන වේ නම් 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 එවැනි ත්‍රිකෝණ සමපාද ත්‍රිකෝණ ලෙස එවැනි ත්‍රිකෝණ සමපාද ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. සමපාද ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. එවැනි ත්‍රිකෝණ සමපාද ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. සමපාද ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. එවැනි ත්‍රිකෝණ සමපාද ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. හරි. සමපාද ත්‍රිකෝණ ලෙස හැඳින්වේ. හරි. හරි අපි බලමු එහෙනම් කෙසේද සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරගන්නේ කියලා. හරි. උදාහරණයක් ගත්තොත් පැත්තක දිග සෙන්ටිමීටර් 4ක් වූ ABC සමපාද ත්‍රිකෝණයේ නිර්මාණය. හරි අපේ කට්ටිය හොඳට බලන්න කොහොමද පැත්තක දිග 4ක් වෙච්ච ABC සමපාද ත්‍රිකෝණය නිර්මාණය කරගන්නේ කියලා. දැන් පැත්තක දිග 4ක් කියන එකේ තේරුම එක රේඛා ඛණ්ඩයක් එක පාදයක දිග සෙන්ටිමීටර් 4ක් කියන එක. පළමුව කරන්න ඕනේ එක පාදයක් ඇඳ ගන්න එක. දැන් ABC නේ ත්‍රිකෝණයේ නම. එහෙනම් එක පාදයක් අපි හිතුවොත් AB කියලා. ඉස්සෙල්ලාම එක පාදයක් ඇඳගමු. ඒක අඳින්නේ මෙන්න මෙහෙමයි. හරියටම දැන් අපි අඩුල අරගෙන 4ක් අඳිනව නෙවෙයි. දැන් ටිකක් වෙනස් තමයි. දැන් අපේ කව කටුව අරගෙන ඒක තුලින් තමයි අපි හරියටම 4ක දුරක් හොයාගන්නේ. හොඳට බලා ගන්න මොකද්ද මම කරන්න කියලා. මුලින්ම ඕගොල්ලන්ගේ ලියන පොතේ තිරස් රේඛාවක්. ඒ කියන්නේ හරස් හතර මැනීමකින් තොරව තිරස් රේඛාවක් ඇඳගන්න. නිකන් තිරස් රේඛාවක් දිගට ඇඳගන්න. මනින්න අවශ්‍ය නැහැ.
නිකන් තිරස් රේඛාවක් අඳින්න. ඊට පස්සේ සරල ධාරයේ කවකටුවයි අරගෙන හරි අඩුල උඩ කවකටුව තියලා අඩුල උඩ කවකටුව තියලා කවකටුවෙන් හොයාගන්න සෙන්ටිමීටර් 4ක දුරක්. ඔයගලගේ අඩුල අරගෙන හරිද? ඒ අඩුල මත හරි අඩුල කෙලවර කවකටුවේ තුඩයි පැන්සලේ තුඩයි තියාගෙන ඔයගොල්ලෝ 4ක දුරක් කවකටුව සහ සරල ධාරයේ එහෙම නැත්නම් අඩුල පාවිච්චි කරලා හොයාගන්න. කවකටුව මැන ගන්න 4ක දුරක. ඊට පස්සේ ඒ කවකටුව අරගෙන ඒ මැනගත්ත 4 දුර කවකටුවෙන් අරගෙන මේ රේඛාව මත කවකටුවේ තුඩ එක්ක මේ කෙලවරේ කැමැති පැත්තකින් තියලා හරි මෙතන තිබ්බ කියන්නකො කවකටුවේ තුඩ මම මෙතනින් තිබ්බ කියන්නකො මෙතනින් කවකටුවේ තුඩ තියලා පැන්සලේ මාක් එකක් දාගන්න මේ පැත්තට. ඒකට අපි කියනවා ඡාපයක් කියලා. මෙතන ඉඳලා පොඩි මාක් එකක් දාගන්න. මේකට අපි කියනවා ඡාපයක් කියලා. හරි. ඊට පස්සේ මෙතන මාක් එකේ ඉඳලා ආපහු කවකටුවේ තුඩ මෙතනට තියලා මේ පැත්තට මාක් එකක්. මෙතනින් තියලා මේ පැත්තට මාක් එකක් දාගන්න. ඒ කියන්නේ මේ පැත්තට පොඩි ඡාපයක් ඇඳගන්න. අන්න මේ දෙක අතර දුර තමයි ওই මාක් කරගත්ත සලකුණු දෙක අතර තියෙන දුර තමයි අර කිව්ව සෙන්ටිමීටර 4. ඕක තමයි අපි රේඛා ඛණ්ඩයක් ඇඳ ගන්න විදිය. හරියටම සෙන්ටිමීටර 4ක් ඇඳ ගන්න විදිය ඕක. ඉතින් අපි ඕක නම් කරමු දැන් ABC නේ නම් මම මේ කියන ලක්ෂ දෙක මේ කියන ස්ථාන දෙක ලකුණු කරගත්ත ස්ථාන දෙක මම AB කියලා. AB කියලා ලකුණු කරගන්නම්. එහෙනම් මම ආපහු කිව්වොත් මුලින්ම තිරස් රේඛාවක් අඳින්න. ඔන්න අහගන්න. මුලින්ම තිරස් රේඛාවක් දිගට ඇඳගන්න. කවකටුව හරියටම 4කට හදාගන්න. 4ක් නේ අඳින්න කියන්නේ. ඒ නිසා 4කට හදාගන්න. ඊට පස්සේ ඒ රේඛාව මත කැමති තැනකින් තියලා කවකටුවේ තුඩ මේ පැත්තට ඇඳ ගන්න පොඩි ඡාපයක්. ඒ මාක් එකක් දාගන්න. ඊට පස්සේ ඒ කැපෙන තැන තියලා ආපහු කවකටුවේ තුඩ මේ පැත්තට මාක් එකක් දාගන්න අනිත් පැත්ත. මෙහෙම. හරිද? ඒ සලකුණු දෙක අතර තියෙන දුර තමයි ඔය කිව්ව 4. ඒක මම AB කියලා ගන්න. ඊළඟට දැන් මේක සමපාද ත්‍රිකෝණයක් නේ. පාද සියල්ල සමානයිනේ. එහෙනම් මේ දුර ගත්තත් මෙතනින් මේ පැත්තට තියෙන දුර ගත්තත් මෙතනින් මේ පැත්තට තියෙන දුර ගත්තත් ඒ දුරවල ඔක්කොම එක වගේ. එහෙනම් දැන් අර කවකට වෙනස් කරන්න එපා. ඒ 4 දුරම තියාගෙන මෙතන ඒ කියන මුල්ලෙන් කවකට්ටේ තුඩ තියලා මෙන්න මේ ඉහළට මෙන්න මේ වගේ ඡාපයක් මෙන්න ඉස්සල ගත්තා වගේම මාක් එකක් දාගන්න. ඡාපයක් ඇඳගන්න. ඕනම් පහළට අඳින්නත් පුළුවන්. ඉහළට ගමුකෝ ත්‍රිකෝණයේ මේ පැත්තට එන විදිහට. ඕනම් මේ පැත්තට අඳින්නත් පුළුවන්. ඒක කමක් නැහැ. ඒ 4ම අරගෙන දුර වෙනස් කරන්න එපා. මෙතනින් කවකට්ටේ තුඩ තියලා අර අපි කලින් ඇඳපු ඡාපය කියන්නේ වෘත්තයෙන් කොටස. ඒ කොටස කැපෙන පරිදි මෙතනින් කවකට්ටේ තුඩ තියලා මේ පැත්තට අඳින්න ඡාපය. මෙන්න මෙහෙම. මේ පැත්තට ගැහුවා. ඒකම මෙතනින් තියලා මේ පැත්තට ගැහුවා. හරිද? එතකොට හරි මෙතනින් තියලා මේ පැත්තට. එහෙමනම් ඔය දෙක කැපෙන තැනක් තියෙනවනේ. ඉස්සල ගහපු එකයි දෙවෙනියට B වලින් තියලා ගහපු තැන මේ තියෙන කැපුම් ලක්ෂ්‍ය. ඒ තමයි අර අපේ ත්‍රිකෝණයේ අනිත් මුල්ල. ත්‍රිකෝණයකට මුළු 3ක් තියෙනවනේ. ඒ මුල්ලට යා කරගන්න එහෙමනම්. එහෙනම් ඒ වලින් ඉඳලා ඒ මුල්ලට යා කරගන්න. ඒ කැපිච්ච තැනට. මෙන්න මෙන්න. ඔන්න ත්‍රිකෝණ නිර්මාණය වෙච්ච විදිය. එහෙනම් මේ මුල්ලේ තමයි කවුද ඉන්නේ C. එහෙනම් ඕගොල්ලෝ මැනලා බැලුවොත් අඩුවල තියලා දැන් A වල ඉඳලා C වලට තියෙන දුරත් ඕගලන්ට ඒ ගානටම 4ක්. B වල ඉඳලා C වලට තියෙන දුරත් ඒ ඕගලන්ට ගානටම 4ක්. ඔන්න ත්‍රිකෝණය නිර්මාණය කරා. හරි. ආපහු නැවත කිව්වොත් තේරිච්ච නැති කෙනෙක් ඉන්නවා නම් ඔන්න ආපහු මුලින්ම තිරස් රේඛාවක් ඇඳගත්තා. ඒක මත 4ක දුරක් ලකුණු කරගත්ත කවකටුව පාවිච්චි කළා. මෙතනින් තියලා මේ පැත්තට මාක් එකක්, මෙතනින් තියලා මේ පැත්තට මාක්. එතකොට දුර 4යි. හරිද? අනිත් දුරවලුත් 4ක් එන්න බෑ සමපාදයිනේ. එහෙනම් ඒ මුල්ලෙන් තිබ්බා මේ පැත්තට ගැහුවා වෘත්ත කොටසක්. ඒකට අපි කියනවා ඡාපයක් කියලා. ඒ කරපු වැඩේම මෙතනින් තියලා අර කලින් ගහපු එක කැපෙන විදියට මේ පැත්තට ගැහුවා. ඒ කැපුම් ලක්ෂයයි ඒ අදාළ මුළු ටිකයි යාක. ඉච්චනේ. ඔන්න ත්‍රිකෝණය නිර්මාණය කරා. තනිව උත්සාහ කරන්න බලන්න. හරියටම 4ක් එනවාද කියලා අන්තිමට අඩුලෙන් මැන්න බලන්න. කවකටුවට ගන්නට 4ක් ගන්න. හරිද? ඔන්න පළවෙනි උදාහරණය.
කෝණේ මැනීම ආරම්භ කරන්න ඕනේ පාදයේ තියෙන පැත්තේ ඉඳලා. දැන් ඔයගොල්ලෝ කෝණමානිය තියන්න ඕනේ මෙන්න මේ විදිහට. බලා ගන්න කෝණමානිය තියෙන විදිහ තේරෙන්නේ නැත්නම් කෝණමානිය තියන්න ඕනේ මේ විදිහට. කෝණමානිය තියෙන අර හරි මධ්‍ය ලක්ෂයේ ඒ කියන තිත උඩින් නැත්නම් ඒ ලක්ෂයේ උඩින් සම්පාද වෙන විදිහට. දැන් මේ පැත්තේ බිඳුවෙන් හරි මේ පැත්තේ බිඳුවෙන් හරිනේ ගන්න ඕනේ. හරිද? එතකොට ඔයගොල්ලෝ මේ පැත්තේ බිඳුවෙන් ගත්තොත් එන්නේ මෙන්න මේ පැත්තේ තියෙන කෝණේ. එතකොට තමයි ඔයගලන්ට 120 ආවේ. ඕගොල්ලෝ මේ පැත්තේ බිඳුවෙන් මැනගත්තොත් එහෙම මෙතනට යද්දි 120ක් ඒවි. ඒ ඉන්නේ මේ පැත්තේ. මේ පැත්තේනේ ඡාපේ තියෙන්නේ. කෝණේ තියෙන්නේ මේ පැත්තේ. එතකොට මේ හොයාගන්නේ ඔයගොල්ලෝ මේ පැත්තේ කෝණේ. ඒක නෙවෙයිනේ අපිට ඕනේ. අපිට ඕනේ මේ පැත්තේ කෝණේ බලා ගන්න. එහෙනම් මේ පැත්තෙන් ගන්න ඕනේ. දකුණු පැත්තේ. මේ බිඳුව වැඩගත් නැහැ එතකොට. අපි මේ පැත්තේ බිඳුවෙන් ගත්තොත් මෙතන කෝණේ ඒවි කීයක් කියලාද? අන්න අංශක 60ක් කියලා. අංශක 60ක්. හරියටම එන්න ඕනේ අංශක 60ක්. 90ක් නෙවෙයි වෙතුම් අංශක 60ක් එන්න ඕනේ මෙතනට. අංශක 60ක්. හරිද? ඔයගොල්ලෝ මෙතන වෙනවල බලන්න කීයක් එනවද කියලා. කෝණමානේ මෙහෙම උඩින් තියලා දැන් ගන්න ඕනේ මේ පැත්තේ බිඳුව. මොකද කෝණේ තියෙන්නේ මේ පැත්තටනේ. මේ කෝණේ කීයද කියලා බලන්න. මේකත් මැනලා බලන්නකෝ මෙතන කෝණේ කීයක් එවිද කියලා. හරි සතුටේ දැන් හරිනේ. මේකත් බලන්න. මෙතන කෝණේ කීයක් එනවද කියලා බලන්න. කෝණමානේ හරියට තියලා එතන මැනලා බලන්න කීයක් එනවද කියලා. ඕගොල්ලෝ හරියට කරොත් ඔව් ගොඩක් කට්ටිය හරි කතාව කියනවා. මෙතනත් ඒවි කොච්චරද? අංශක 60ක් කියලා. එතනත් ඒවි අංශක 60ක් කියලා. මෙතන කෝණේ මැනලා බලමු. කෝණමානේ තියන්න මේක කොහොමද කෝණමානේ තියන්නේ? මෙන්න මේ අතර. මෙන්න මෙහෙම. මෙතන මැනලා බලන්න මෙන්න මේ ටික. ඒතර මේ පැත්තේ බිඳුවෙන් පටන් ගන්නවා. ඒකත් මැනලා බලන්න. මේ ටික වැදගත් නෑ එතකොට. මෙන්න මේ ටික. කෝණමානේ හරියට තියලා බලන්න මේ ටික කීයද කියලා. මෙන්න මේ කෝණේ. කෝණමානේ මෙහෙම තියන්නේ. කෝණමානේ මැද සීට් එක සම්පාද වෙන විදියට. එක මත එක පීඩන විදියට. එතන බලන්නකො කීයද කියලා. හොඳයි. එතනත් ඔයගොල්ලෝ එවි. අන විශේෂත්වයක් සමපාද ත්‍රිකෝණය. හරි අභ්‍යන්තර මේ ඇතුලේ තියෙන කෝණ තුනම එකිනෙකට සමානයි. මේ එක කෝණයක අගේ කීයක් වෙනවද? අංශක 60යි. අංශක 60යි. ඒක තමයි විශේෂත්වය. කෝණ තුනම සමානයි. පාද තුන සමාන නම් ඒක ඇතුලේ තියෙන කෝණත් සමානයි. ඒ එක කෝණයක විශාලත්වය කීය බැගින් එනවද? අංශක 60 බැගින් එනවා. රූප සටහන තුලම ඔයගොල්ලෝ අඳගත නිර්මාණය තුලම ඒක මාක් කරගන්න. අංශක 60 කියන එක මාක් කරගන්න. පැන්සලෙන් මාක් කරගන්න. හරි අපි තව එක සමපාද ත්‍රිකෝණයක් හඳිමු. පැත්තක දිග සෙන්ටිමීටර 5ක් වූ XYZ සම්පාද ත්‍රිකෝණය නිර්මාණය කරා. මේකත් ඇඳලා අපි ඊළඟ කොටසට යමු. මේකත් ඉතින් මේ විදිහම තමයි. දැන් බලන්න තනිව කරන්න. XYZ ත්‍රිකෝණය මම මොකුත් නොකර ඉන්න කොට අංගාල කරමු. කරලා ඉස්සෙල්ලා වගේම කෝණත් ටික මැනලා බලන්න ඒ අර කලින් උත්තරේම එනවද කියලා. හරි බලමු මේකේම නම් මුලින්ම තිරස් රේඛාවක් ඇඳගත්ත මම හිතනවා ඔයාලත් ඒක වෙන්නේ නැති කියලා. කවකටුව හදාගත්ත පහක දුරකට එහෙනම් මේක මත කැමති තැනකින් කවකටුව උඩ තිබ්බා. මේ පැත්තට ලකුණක් දාගත්ත ඡාපයක්. ඒ කැපුම් ලක්ෂයේ සිට ආපහු මේ පැත්තට දාගත්ත ඔන්න XY කියන දුර. මොකද දැන් XYZ නේ. ඔන්න පහක දුරක් ලකුණු කරගත්තා. ඊට පස්සේ අනිත් පාදවල දිගත් වෙන්නේ පහමයි සමපාදින්ද එහෙනම් මෙතන ඉඳලා මේ පැත්තට ඡාපයක් කැපුවා. ඒ ඡාපේ කැපෙන පරිදි මෙතන ඉඳලා දුර වෙනස් කරන්නේ නැතුව ආපහු මේ පැත්තට කැපුවා. එහෙනම් මේ කැපුම් ලක්ෂයේ සිට අදාළ මුල්ලට යා කරා. මෙන්න එකක් මේ තමයි Z ලක්ෂය. කෝණ මැනලා බැලුවොත් කෝණ ටික මැනලා බැලුවොත් ඒත් අපිට ඉතින් අංශක 60ම තමයි එන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ නේද බලන්න. අනිවාර්යෙන් ඒක එහෙමයි. සමපාද ත්‍රිකෝණයක් ඇතුලේ තියෙන කෝණ තුනත් එකිනෙකට සමානයි. ඒ එක කෝණයක විශාලත්වය අංශක 60යි. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? ඕක තමයි සමපාද ත්‍රිකෝණයක් ඇඳගන්න විදිය. සමපාද ත්‍රිකෝණයක් ඇඳගන්න විදිය. තව ත්‍රිකෝණ වර්ග තියෙනවා ලබන අවුරුද්දේදී අපිට කතා කරන්න තියෙනවා. මේ අවුරුද්දේදී අපි කතා කරන්නේ ත්‍රිකෝණයකින් සමපාද ත්‍රිකෝණයක් ඇඳගන්න එක විතරයි. හරිද?
තාම අඳිනවද අපේ කට්ටිය මොකටද? භූමිත මොකටද භූමිත? අමිල එක හරි. හොඳයි. අනුමාත්‍රකාව අවසාන කොටස එහෙමනම් නිර්මාණය යටතේ අවසාන කොටස එහෙමනම් අනුමාත්‍රකාව ලියන්න. ඕන දැන් අපි ත්‍රිකෝණ නිර්මාණය, වෘත්ත නිර්මාණය අද දවසේ කතා කරා. අවසාන නිර්මාණ කොටස. හරි. අවසාන කොටස. මෙහෙම ලියමු. සවිදි ෂඩාශ්‍රයක්. අනුමාත්‍රකාව සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය. සවිදි ෂඩාශ්‍රයක් සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය. සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය. දැන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න මොකද්ද සවිදි කියන්නේ කියලා. සවිදි කියන්නේ සමාන කියන එක. එතකොට ෂඩාශ්‍රයක් කියන්නේ ෂඩ් කියන එකේ තේරුම 6ක් කියන එක. ෂඩ් කියන්නේ 6ක් කියන එක. හරි. එතකොට පාද 6ම එකිනෙකට සමාන තල රූප අපි කියනවා මොකක් කියලාද? සවිදි ෂඩාශ්‍රය. හැබැයි පාද විතරක් නෙවෙයි. ඒක ඇතුලේ තියෙන කෝණත් එකිනෙකට සමාන වෙන්න ඕන. එවැනි තල රූප අපි හඳුන්වනවා මොකක් කියලාද? ෂඩාශ්‍ර කියලා. හරි මොකක්ද ෂඩාශ්‍රයක් කියන්නේ? එහෙමනම් ෂඩ් කියන්නේ 6ක් කියන එක. හරි. පාද මෙන්න කෝණද එකිනෙකට සමාන වූ තල රූප සවිදි තල රූප ලෙස හැඳින්වේ. හරි. පාද මෙන්ම කෝණද එකිනෙකට සමාන වූ සවිදි තල රූප සවිදි තල රූප ලෙස හැඳින්වේ. තරුවක් දාලා ඒක ලියා ගන්නකෝ. පාද මෙන්ම කෝණද එකිනෙකට සමාන වූ තල රූප. පාද මෙන්ම කෝණද එකිනෙකට සමාන වූ තල රූප සවිදි තල රූප ලෙස හැඳින්වේ. දැන් ඒ යටතේ පාද 6ක් තියෙන. රේඛා ඛණ්ඩ 6ක් තියෙන තල රූපයක් හඳින්නයි දැන් හදන්නේ. පාද 6ක්. දැන් අපි ඇන්දේ පාද 3ක්. දැන් පාද 6ක් හඳින්න හදන්නේ. පාද මෙන්ම කෝණද එකිනෙකට සමාන වූ තල රූප. පාද මෙන්ම කෝණද එකිනෙකට සමාන වූ තල රූප සවිදි තල රූප ලෙස. පාද මෙන්ම කෝණද එකිනෙකට සමාන වූ තල රූප සවිදි තල රූප ලෙස හැඳින්වේ. පාද මෙන්ම කෝණද එකිනෙකට සමාන වූ තල රූප සවිදි තල රූප ලෙස හැඳින්වේ. හරි. අපි බලමු කොහොමද සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කරගන්නේ කියලා. පළවෙනි උදාහරණේ පැත්තක දිග සෙන්ටිමීටර් 3ක් වූ සවිදි ෂඩාශ්‍රය නිර්මාණය කර A B C D E F ලෙස නම් කරන්නේ.
හරි පැත්තක දිග සෙන්ටිමීටර් 3ක් වූ සවිදි ෂඩාශ්‍රය. පැත්තක දිග සෙන්ටිමීටර් 3ක් වූ සවිදි ෂඩාශ්‍රය නිර්මාණය කර ABCDEF ලෙස නම් කරන්නයි හදන්නේ. මෙන්න මේකයි කරන්න ඕන අනු පියවරවල් වෙන්නේ. සවිදි ෂඩාශ්‍රයක් නිර්මාණය කරගන්න ඕන නම් කරන්න ඕනේ මේකයි. දැන් පැත්තක දිග සෙන්ටිමීටර් 3යි. එහෙනම් දැන් ගන්න කව කටුව. කව කටුව අරගෙන කව කටුවට හරි ගස්ස ගන්න සෙන්ටිමීටර් 3ක අරයක්. ඒ කියන්නේ සෙන්ටිමීටර් 3ක අරයක් සහිත වෘත්තයක් අඳින්නයි දැන් අපි හදන්නේ. හරි. එහෙනම් මුලින්ම පැත්තක දිග 3ක් හින්දා අරේ 3ක් වෙච්ච ඕගොල්ලෝ වෘත්තයක් අඳින්න. අරේ 3ක් වූ වෘත්තයක් අඳින්න. ඒක තමයි ඕගොල්ලන්ගේ ආරම්භක පියවර. අරේ සෙන්ටිමීටර් 3ක් වූ වෘත්තයක් අඳින්න. හරිද? ඇඳලා දැන් කව කටුව වෙනස් කරගන්න එපා ළඟ. කව කටුව වෙනස් කරගන්න එපා. කව කටුව ඒකම තියන්න. ඒ දුරම අරගෙන කව කටුව ඒ දුරම අරගෙන 3 එහෙමම තියාගෙන මේ කියන වෘත්තයේ හරි මේ කියන වෘත්තයේ මත කැමති තැනකින් ඔයගලන්ට කැමති තැනකින් කව කටුව තුඩ තියාගන්න. කැමති තැනකින් කව කටුව තුඩ තියාගන්න. තියලා අර 3 එහෙමම තියෙන්න ඕනේ. හොඳේ. ඒ 3 මෙතනින් කව කටුව තුඩ තියලා 3ක දුරකින් මෙන්න මේ වගේ කලින් කරා වගේ ඡාපයක් ඇඳගන්න. 3ක ඡාපයක් ඇඳගන්න. හරිද? ආපහු ඒ කැපුම් ලක්ෂයේ තියලා අර 3ම අරගෙන වෙනස් කරන්න එපා. තව කොටසක් ආපහු වෘත්තයෙන් කොටසක් මෙන්න මේ විදිහට ඡාපයක් ඇඳගන්න. මෙතනින් තියලා මේ පැත්ත. ආපහු කව කටයුතුට මෙතනින් තියලා ආපහු ඉස්සරහට ඡාපයක් කපා ගන්න. ඔන්න ආපහු 3ක් කියේ. ආපහු මෙතනින් තියලා ආපහු ඡාපයක් කපා ගන්න. ඔන්න තව එකක් කියේ. හරිද? පුඩි වෙනසක් වෙයි. 1යි 2යි මෙතනට 1යි 3යි 4යි 5යි 6යි කොටස් 6කට මේ විදිහට වටේටම ඇඳ ගන්න පුළුවන් වෙයි ඔයගොල්ලෝ. හරි මෙතනින් තියලා මේ පැත්තට කොටසක් ගත්තා. ආපහු මෙතනින් තියලා මේ පැත්තට කොටසක් ගත්තා. ආපහු මෙතනින් තියලා මේ පැත්තට ඡාපයක් කැපුවා. ආපහු මෙතන තියලා මේ පැත්තට ඡාපයක් කියවි. හරි වටේටම යන්න තියෙනවා. එතකොට ඕගලන්ට AB වටේට යනකොට ආපහු ආරම්භක තැනට එවි. මෙන්න මෙතනට එවි. කොටස් 6 හරියටම ඇද්දොත් මෙන්න මේ විදිහට සමාන කොටස් මෙහෙම 36ක් කියවි ඔයගලන්ට. කැපුම් ලක්ෂ 6ක් කියවි. මෙතනින් තියලා මේ පැත්තට ඒ දුරම ආපහු මෙතනින් තියලා මේ පැත්තට ආපහු මෙතනින් තියලා මේ පැත්තට මෙතනින් තියලා මේ පැත්තට මෙතනින් තියලා මේ පැත්තට ආපහු මෙතනින් තියලා මේ පැත්තට ගන්නකොට මේ වෘත්තයේ මැද තමයි තියන්න ඕනේ කව කට්ටේ තුඩ. හරිද? හරියටම කොටස් 6ක් කියවි ඔයගලන්ට. කොටස් 6ක් කියවි. ඊට පස්සේ කැපුම් ලක්ෂ ටික තිතක් තියාගන්න. මේ කැපුම් ලක්ෂ හරියට තිත් තියාගන්න. වෘත්තයේ මත හරියටම තිතක් තියාගන්න. වෘත්තයේ මත. ඊට පස්සේ ඒ තිත් ටික යා කරන්න. තිතට යා කරන්න. ඒ තිත් ටික යා කරන්න. ඔය ටික ටික යා කරන්න. අන්න එතකොට එවි පාද 1යි 2යි 3යි 4යි 5යි 6යි. පාද 6ක් එවි. මගේ රූපෙට වඩා පිළිවෙලකට එන රූපයක් ඔයගලන්ට එවි. ඔයගලන්ට හරියටම වෘත්තය අඳ ගන්න පුළුවන් හින්දා. කව කටුව පාවිච්චි කරා. හරිද? ඇඳ ගන්නකො ඉස්සෙල්ලාම අරේ 3ක් වෙච්ච වෘත්තයක්. මේක නම් කරන්නත් ඕනේ. A B C D E F කියලා. හරි බලමු එහෙනම් මුලින්ම වෘත්තය නිර්මාණය කරගත්ත අරේ 3ක් වෙච්ච ඒ 3 වෙනස් කරන්නේ නැතුව ඒක මත තිබ්බ වෘත්තය මත මේ පැත්තට කැපුමක් ආපහු එතන කැපුම් ලක්ෂයේ ඉඳලා තව කැපුමක් ආපහු එතන ඉඳලා තව කැපුමක් ඒ විදිහට කැපුම් 6ක් ඕගලන්ට එයි. හරි මුලින්ම පටන් ගන්න තැන ඕන තැනක් වෙන්න පුළුවන්. මෙතනම ගන්න ඕනේ කියලා එකක් නැහැ. මෙතනින් ගත්තා. කැමති තැනකින් ඕගලන්ට කව කට්ටි තුඩ තියන්න පුළුවන් කැපුම ආරම්භ කරන්න. හරි බලන්න ඊට පස්සේ මේ ටික මැනලත් බලන්න හරියටම පාද ටික දිගින් සමාන වෙනවද කියලා. දැන් මගේ රූප සටහනට අදාළව නම් පොඩ්ඩක් බලන්න දැන් මේ දිගවල් ටික මැනලා හරියටම සෙන්ටිමීටර 3ක් තියනවද කියලා. හරියටම සෙන්ටිමීටර 3ක් තියනවද කියලා. ඒක එහෙම වෙන්න ඕන. මෙතන මෙතනට දිග මේ ඔක්කොම හරියටම සෙන්ටිමීටර 3ක් වෙන්න ඕන. මොකද අපි අරේ දුර වෙනස් කරන්නේ නැතුවනේ මේක ඇඳගත්තේ. අර දුර එහෙමමනේ ගත්තේ.
බලන්න හරියටම 3ක් තියෙනවද කියලා. ඒත් එකම කෝණමානීය තියන්න. කෝණමානීය මෙහෙම තියලා හරි කෝණමානීය මෙහෙම තියලා කෝණමානීය මෙහෙම තියලා හොඳට බලාගන්න කෝණමානීය තියෙන විදිය මෙදී කෝණමානීය තියලා මේ විදියට මෙතන මේ කෝණය මැනලා බලන්න කොච්චරක් එනවද කියලා. කෝණමානීය තියලා හරි සිලුනි බලන්න කොහෙමනම් කෝණේ කීයක් එනවද කියලා. කෝණ ටිකක් මැනලා බලන්න කීයක් එනවද කියලා. කෝණ ටික හරියටම එනවද බලන්න. කීයක් ඒවිද බලන්න. කෝණමානීය තියෙන විදිය තමයි මම මේ කියලා පෙන්නන්නේ. තියලා තිබ්බේ. හරි මේ තියෙන කෝණමානීය තියෙන විදිය. කීයක් ඒවිද? මෙතන බිඳුවෙන් පටන් ගන්න. මේ පැත්තේ බිඳුවනේ පාදයේ තියෙන්නේ. පාදයේ තියෙන පැත්තෙන් ගන්න. මෙතන මේ කෝණ. තාම හරි උත්තරයක් දැක්කේ නෑ මම. කවුරුත් තාම හරි උත්තරයක් කිව්වේ නෑ. සෙතුකි ආපහු සැරයක් අනිත් පැත්තේ බිඳුවෙන් පටන් ගන්න තියෙන. සෙතුකි පාදයේ තියෙන පැත්තෙන් තමයි බිඳුව ගන්න ඕනේ. පාදයේ තියෙන පැත්තෙන් සෙතුකි බලන්න. ඔයා තාම අරගන්නේ අනිත් පැත්තේ. පාදයේ තියෙන පැත්තෙන් බලන්න. දර්ශිත කරලා තියෙන එකම. අනිත් පැත්තට කෝණය මැල්ලලා තියෙන්නේ. පාදයේ තියෙන මෙන්න මේ පැත්තටනේ පාදයේ තියෙන්නේ. ඒ පැත්තේ බිඳුවෙන් පටන් ගන්න. පාදයේ තියෙන පැත්තේ. කීයක් ඒවිද එහෙමනම් සිනලි පාදයේ තියෙන පැත්තෙන් පටන් ගන්න බලන්න. රොසිලු තාම නැහැ. දැන් දෙන්නේ වැඩේ හරි වගේ සිනේ. සෙතු කියන්න දැන් හොයාගෙන තියෙනවා. සෙනරි තාම නැහැ. සෙනරි හොයලා තින්නේ අනිත් පැත්ත. මිෂෙල් තාම නැහැ. මිහික තාම නැහැ. ගවීෂණ හොයාගෙන තියෙනවා. මේ පැත්තේ බිඳුවේ පටන් ගන්න ඕනේ. පාදයේ තියෙන පැත්තේ බිඳුවේ. එතකොට මැන්නොත් ඔයගලන්ට කෝණේ හරියටම අංශක 120ක් ඒවි. අංශක 120ක්. සෙනුජ අන්න හරිය. අංශක 120ක්. මෙතන ඉඳලා මෙන්න මෙතනට තියෙන කෝණ. කෝණමානේ හරියට තියලා ඒ කෝණේ හොයාගත්තොත් අංශක 120ක් ඒවි. ඔයගොල්ලෝ මේ විදිහට අනිත් කෝණ ටිකත් හොයලා බලන්න. කීයක්ද එන්නේ කියලා. මේ කෝණත් ගණනලා බලන්න. බලන්න කීයක් ඒවිද කියලා. ඒ කෝණවල විශාලත්වයත් කීයක් ඒවිද බලන්න. එකක් දෙකක් හොයලා බලන්න. පොඩි විශේෂත්වයක් එතකොට ඔයගලන්ට දක්නට ලැබෙයි. චුට්ටක් හොයලා බලන්න මොකද වෙන්නේ කියලා. නිර්මාණය අඩුවේදී මූලික වැඩ කොටස. අවසාන එනම් ත්‍රිකෝණයක් සම්පා ත්‍රිකෝණයක් ඇඳගන්න. සදි ෂඩාශ්‍රයක් ඇඳගන්න. තව ඉතින් ෂඩාශ්‍රය ඇඳලා පුරුදු වෙන්න. හරි. දැන් ඔයාලට ඕනේ පැත්තක දිග 5ක් වෙච්ච එකක් නම් මුලින්ම කරන්න ඕනේ අරේ සෙන්ටිමීටර් 5ක් වෙච්ච වෘත්තයක් ඇඳගන්න. ඒ වෘත්තය ඇතුලේ අර කලින් කරා වගේම කැපුම් 6ක් ඇති වෙනවා. හරියට මේ දුරම අරගෙන ඔයා වටේට ගිහලා මාක් කරගත්තොත් ඒ කැපුම් 6 ඒ කැපෙන තැන් ටික යා කරගන්න. අන්න එතකොට සල්දි ෂඩාශ්‍රය නිර්මාණය වෙයි. ඕක තමයි කරන්න තියෙන දේ. හරිද? සිනලි ඔන්න එහෙමනම් ෂඩාශ්‍රය නිර්මාණය කිරීමක් කිව්වා. හරිද වැඩේ එහෙමනම් ප්‍රමෝෂ රොසඳු හරි. ඔන්න ත්‍රිකෝණ නිර්මාණය ඒත් එකම ෂඩාශ්‍ර නිර්මාණය කෝණ නිර්මාණය හරි කතා කරා වැඩේ. එහෙමනම් ඔය යටතේ තියෙන. හරි. දැන් අපේ ළමයි ගන්න මම දුන්න මේ මාසයක නෙවෙයි ගිය මාසෙදී ඔයගලන්ට දුන්න කොළ පාට ටියුට් එක. හරි. ටක් ගාලා ගන්න කොළ පාට ටියුට් එක. කොළ පාට ටියුට් එක ගන්න. මේ මාසේ දුන්න පේපරේ නෙමෙයි ෆයිනල් පේපර් එක නෙවෙයි ඊට කලින් දුන්නේ. හරි. ඒකේ පළවෙනි කොටස බලමු ඉස්සෙල්ලාම පළවෙනි කොටස. ඒකේ පේපර් එකක් දීලා තියෙනවා තුන්වන වාරයට අදාළව. පළවෙනි කොටස එහෙමනම් කෙටි ප්‍රශ්න ටික. පළවෙනි ප්‍රශ්නේ පහත දී ඇති සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය සොයන්න. මම හිතනවා අපේ කට්ටිය මට හරි උත්තරයක් කියාවි කියලා. මේ දීලා තියෙන සංඛ්‍යාව 6148.
මේ කියන සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය මොකක්ද කියලා. ගවිෂට අමතක වෙලා. ගවිෂට මුල අමතක වෙලා. ඔන්න දැන් මතක නෑ ගවිෂට. සඳනිම හරි. මොකක්ද ඉලක්කම් දර්ශකය කිව්වේ? සෙතුගිටත් ඔන්න මුල අමතක වෙලා. තර්ෂිටත් වැරදිලා. අනිත් කටේ නම් එවන උත්තර හරි. සිළුනි හරි. මේකටත් ඔන්න අමතක වෙලා. රොසිදුටත් ඔන්න අමතක වෙලා. ඉලක්කම් දර්ශකය. ඔන්න දැන් පේපර්ස් කරන එකේ වැදගත්කම. කො සිනලි මොකද හිතන්නේ සිනලි? මිෂෙල් මොකද තත්ත්වේ? මොකක්ද වෙන්න ඕනේ? මේ ඔක්කොම ටික එකතු වෙන්නේ මේ. එතකොට මේ ටික එකතු කරොත් කීයක් එනවද? ඉලක්කම් දර්ශකය කියන්නේ සියල්ල එකතු කරන්න ඕනේ. 6 1 7යි 7 4 11යි 11 8යි 19යි. ගොඩක් කට්ටිය වල දිනවා 19 කියලා. ඒක වැරදිනේ අනේ. ආපහු මේ දෙක එකතු කරන්න ඕනේ. එහෙනම් 1 9 10යි. ඊළඟට ගොඩක් කට්ටිය වල දිනවා 10යි කියලා. අපේ ගොඩක් කට්ටිය වල දිනවා 10යි කියලා. 10යිද උත්තරේ? ඒකත් වැරදි. අවසානයේ එක ඉලක්කමක් වෙනකම්ම ගවිෂ එකතු කරන්න ඕනේ. සෙතුකි එකතු කරන්න ඕනේ. එහෙනම් 1.0 එකතු කරොත් කීයද? අන්න 1. ඉලක්කම් දර්ශකයේ 1. අවසානයේ එකක් වෙනකම්ම එකතු කරන්න ඕනේ. තනි ඉලක්කමක් එනකම්ම එකතු කරන්න ඕනේ. හරිද ගවිෂ? ඔන්න දැන් මම හිතනවා මතක් වේවි කියලා. සෙතුකි මතක ඇති වේවි කියලා හිතනවා දැන් එහෙමනම් අමතක වෙච්ච දේවල්. ක්‍රිස්තු වර්ෂ 1856 1856 කියන වර්ෂය ඇවිල්ලා අයත් වන දශකය ලියන්නලු. දශකය අපි බලමු ඒක මතකද අපේ කට්ටියට කියලා. දශකය හොයන්නේ කොහොමද? අපි යන්න ඕනේ දසස්ථානිකාවට. ඒ කියන්නේ අග ඉලක්කම අයින් කරන්න ඕනේ. අග ඉලක්කම අයින් කරන්න ඕනේ. ඉතුරු වෙන ඉලක්කම වලට ටක් ගාලා එකක් එකතු කරන්න ඕනේ. ඒක තමයි දශකය හොයන කෙටිම විදිය අපි. එහෙනම් කීවෙනි දශකයේද? 186. ඒක නම් ගොඩක් කට්ටිය හරි. සඳනිම හරි. රෝමාංක 2 කීවෙනි සියවසටද අයිති කියලා අහනවා. එහෙමනම් සියවසක් හොයන්න ඕනේ. එහෙනම් අන්තිම ඉලක්කම් දෙකම කපලා දැම්මා. ඉතුරු වෙන ඉලක්කම වලට අග්ගාල එකක් එකතු කරා. එහෙමනම් 19 වෙනි සියවසට තමයි අයිති වෙන්නේ. 19 වෙනි සියවස. හිතනවා අපේ අයට ඕක අමතක කරලා නැතුව ඇති කියලා. ඒකත් හරි. ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 3 පහත දැක්වෙන ප්‍රකාශ අතරින් කුලකයක් වන ප්‍රකාශ. දක්ෂ ගායකයෝ බෑ. අපි ඒක සාපේක්ෂ දෙයක්. කෙනෙක්ගෙන් කෙනෙක්ට ඒක වෙනස් වෙනවා. 10 ගුණාකාර නම් පුළුවන්. රෝමාංක 2 පුළුවන්. ඒක ඉරක් ගහන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ පළාත් කියන එක පුළුවන්. අපි දන්න පළාත් නවය ඒකත් ගන්න පුළුවන්. එහෙනම් 2 සහ 3 ගන්න පුළුවන්. ප්‍රශ්නාංක 4 හරි. ස්කන්ධ පාඩම. ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 45ක්. ඉස්තම් පුරවන්නලු ග්‍රෑම් 8 ධන මිලිග්‍රෑම් 45. ඉතින් එහෙමනම් ග්‍රෑම් 8කුයි මිලිග්‍රෑම් 45කුයි කියන ප්‍රමාණය සම්පූර්ණයෙන් මිලිග්‍රෑම් වලින් යහන්නේ. සම්පූර්ණ මිලිග්‍රෑම් වලින් මේ හිස්තැනට එන්නේ 45. මොකද ඔයගොල්ලෝ හිතන්නේ සම්පූර්ණ මිලිග්‍රෑම් ප්‍රමාණය කොච්චරක් වේවිද? 845යි කියලා රුසිඳු කියනවා. ඔව් සමහර කට්ටිය 845යි. ගවිෂත් කියනවා 845යි කියලා. හොඳයි. සෙනජත් කියනවා 845යි කියලා. හොඳයි. සඳනිමත් ඒකම කියනවා 845යි කියලා. හරි ෂෝක් අපේ ළමයි. අතීතයේ සම්පූර්ණයෙන් අමතක කරලා කට්ටිය මතක් කරන්නකෝ ග්‍රෑම් 8ක් කියන්නේ මිලිග්‍රෑම් කොච්චරක්ද? ග්‍රෑම් 8ක් කියන්නේ මිලිග්‍රෑම් කොච්චරක්ද? එක ග්‍රෑම් එකක් ඇතුලේ මිලිග්‍රෑම් 1000ක් තිබ්බා. එතකොට ග්‍රෑම් 8ක් කියන්නේ 1000 ගොඩවල් 8ක් තියෙනවා. ඉතින් 1000 ගොඩවල් 8ක් කියන්නේ කොච්චරද? 8000යි. 8000කුයි 45කුයි එකතු කරාම ගවිෂ කියනවා ඔව් දැන් ඔන්න එහෙමනම් කොච්චරද? 8045යි. හොඳයි ගොඩක් කට්ටිය ඔන්න දැන් අතීතය අමතක කරලා වරද්දගෙන තියෙනවා. හරි වැරදි දාගන්න වැරදි නම් වැරද්ද රවුම් කරලා එතනම නිවැරදි පිළිතුර හරි ගස්ස ගන්න.
අංක 5 පරිමාව ඝනක හැඩද එහෙමනම් පරිමාව ගන්නේ කොහොමද දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස එහෙනම් දිග පැත්තක දිග 6යි පළලත් එහෙමනම් ඝනක එක එකමනේ උස වෙන්නේ ඒකමනේ කීයක් ඒවිද දැන් අපේ ළමයි කියනවා ඇති 18යි කියලා සමහරක් විට භූමිත නම් කියනවා 72යි කියලා හොඳයි අනිත් අය වෙන උත්තර නම් හරි වගේ සෙනුරිත් කියනවා 72යි කියලා හොඳයි හරි උත්තරේ වෙනවා අනිත් අය නම් ඒ මොකද දැන් අපේ භූමිත 72 ගන්න කොහොමද 6 වරක් 6 12යි 12 වරක් 6 72යි එහෙම තමයි අපේ භූමිත හැදුවේ 6 වරක් 6 12යි කියලා තමයි අපේ ළමයි ගොඩක් හිතන්නේ අවබෝධිත කල්පනා කරලා බලන්න ඇඟිලි අරගෙන 6 වරක් 6 කීයද කියලා හදලා බලන්න 6 වරක් 6 36යි 36 ආපහු 6න් ගුණ කරොත් කීයක් එනවද අන්න 216 පරිමාවේ ඒකක මොනවාද ඝන සෙන්ටිමීටර සෙන්ටිමීටර උඩින් 3ක් වැටෙන්න ඕනේ දිගක් පළලක් උසක් තියෙන හින්දා එහෙනම් ඒකක ඝන සෙන්ටිමීටර මෑත කාලීනව අවසන් කරපු පාඩම පරිමාව ඊළඟ ප්‍රශ්නේ මට ගැටලු ආකාරයේ කාට හරි පැහැදිලි කරන්න පුළුවන්. ඔය මොකක්ද අනේ ඇවිල්ලා තියෙන්නේ? වෛරින දෙක සමානයි 7 විසඳන්නලු. ළමයි මොකද්ද මේ ඇවිල්ලා තියෙන්නේ? ගැටලුව මොකක්ද? ගැටලු ආකාරය මට ඕනේ අන්න ඒක ඔයගලන්ට මතකද කියලා බලන්න. හොඳයි අපේ අයට මතකයි මොකද්ද මේ ගැටලු ආකාරය? මේ ඇවිල්ලා සමීකරණ අන්න හරි. කොහොමද හඳුනාගත්තේ? සමාන ලකුණක් ඒත් එක්කම අන්‍යාත පදයක් නොදන්නා පදයක් සහිත සම්බන්ධයක් කියනවායි කිව්වා ඒක මොකක් කියලාද අන්න සමීකරණයක් කියලා මේ ඇවිල්ලා එතකොට සමීකරණය දැන් ඉතින් අපිට තියෙන්නේ ඔක විසඳ ගන්න ඔය කියන සමීකරණය විසඳ ගන්න එහෙනම් y තනි කරගමු y තනි කරගන්න හොඳ විදියක් කල්පනා කරමු අර ඍණ දෙක ඔතනින් එලවන්න ඕන කොහොමද ඍණ දෙකක් එලවන්නේ එයාගේ විරුද්ධවාදියා උතන්ට ගේන්න ඕනේ කවුද විරුද්ධවාදියා ධන දෙකක් හැබැයි මේ පැත්තට විතරක් ගේන්න බෑ වම් පැත්තට කරන දේම දකුණු පැත්තට කරන්න ඕනේ. එහෙනම් දකුණු පැත්තට මොකද කරන්න ඕනේ? අන ධන දෙකක් දාන්න ඕනේ. ඒ කියන්නේ වම් පැත්තේ මේ ඍණ දෙක එලවන්න අපි ගේනවනේ යාගේ විරුද්ධවාදියා. ඒ විරුද්ධවාදියාම අපි අනිත් පැත්තට ගේනවා. වම් පැත්තට කරන දේම දකුණු පැත්තට කරන්න ඕනේ. එහෙනම් ඍණ දෙකට ධන දෙක කැපිලා යාවි. එහෙනම් y තනි වේවි. 7යි 2යි එකතු කරොත් කීයක් කියවිද අපිට? අන්න 9ක් කියයි. එහෙනම් y සමානයි කීයද? අපිට එවි 9ක් කියයි. එහෙමද බලන්නකෝ y සමානයි 9ක් කියලා එයි. y සමානයි 9ක් කියලා එයි. y සමානයි 3ක් නෙවෙයි සිරුනි. y සමානයි 9ක් කියලායි එන්න ඕනේ. බලන්න මොකක්ද අරුබුදේ කියලා. මොකද වම් පැත්තට දාන්නේ එකතු කිරීම දෙකක් නම් දකුණු පැත්තට දාන්න ඕනේ එකතු කිරීම දෙකක්. එතකොට 7යි 2යි එකතු කරොත් අපිට එන්න ඕනේ 9ක් කියලා. භූමිත 3ක් නෙවෙයි. භූමිත 3ක් කියන්නේ නැහැ 9ක් කියලායි එන්න ඕනේ. භූමිත 9ක් කියලා එන්නේ. ඔව්. සිලුනි හරි. භූමිත කොහොමද දන්නේ 3ක් ගත්තේ? හරි අතින් වැරද්දක් වෙලාලු. මම හරි නේද? හරි මගේ අතින් වැරද්දක් වෙලා තියෙනවලු. මෙතන 3යි y තියෙනවලු. ඔව්ද? මෙතන 3යි y තියෙනවලු. ඔව්. එහෙමනම් වැරද්දක් වෙලා මෙතන මගේ පේපර් එකේ තියෙන y විතරයි ඒකයි මම බැලුවේ. 3යි y සමානයි 9යි කියලායි එන්නේ. 3යි y සමානයි 9යි කියලා එන්නේ. එහෙමනම් දෙපසම 3ෙන් බෙදමු. අන්න එහෙමනම් y සමානයි 3ක් ඒවි. හරි. y සමානයි 3ක් කියලා එන්නේ. හරිද? y සමානයි 3යි. 9 3ෙන් බෙදුවොත් අවසානයේ පිළිතුර කීයද එන්නේ? 3ක්.
අවසානයේ පිළිතුර කීයක් කියවිද 3ක්. දැන් හරිද? හරි. හොඳයි. ප්‍රශ්නාංක 7. ඔව්. ඒක විතරක් වයිත් විතරක් තියෙන. මේ ප්‍රශ්නේ සමහරක් පේපර් එක අර අලුත් මුද්‍රණයේදී වෙනස් වෙලා ඇති. ඒ නිසායි සමහරක් විට වයි නැත්තේ. වයි විතරක් තියෙන. වයි විතරක් තියෙන කට්ටියට උත්තරේ එන්න ඕනේ කීයද? 3. නෑ වයි විතරක් තියෙන කට්ටියට පිළිතුර එන්න ඕනේ 9. 3යි වයි තියෙන කට්ටියට පිළිතුර එන්න ඕනේ 3. හරි ආකාර දෙක හදාගන්න. වයි විතරක් තියෙන කට්ටියට පිළිතුර එන්න ඕනේ 9. 3යි වයි තියෙන කට්ටියට පිළිතුර එන්න ඕනේ 3. හරිද? හරි. ප්‍රශ්නාංක 7 එතනින් පස්සේ. ප්‍රශ්නාංක 7. ප්‍රශ්නාංක 7. හරි. ප්‍රශ්නාංක 7 අඩු කිරීමක් තියෙනවා. අවුරුදු මාස ඒතකම දින අවුරුදු 6යි මාස 0යි දින 12කින් අඩු කරන්නලු අවුරුදු 3යි මාස 8යි දින 25. හරිද? බලමු කට්ටිය කියන උත්තරේ මේකද කියලා. මේ උත්තරේ ගත්ත කවුරු හරි ඉන්නවද බලමු. හරි? අඩු කිරීමක් ළමයි තියෙන්නේ. දින 12කින් 25ක් අඩු කරන්න පුළුවන්ද අපිට? 12න් 25ක් බෑ. මාසයක් ඉල්ලන්න යනකොට මාසයක් නැහැ. එයා අවුරුදු පැත්තේ මාස කොටට දාගන්නවා. ඒකෙන් එකක් මෙහෙට දෙනවා. මාසයක් කියන්නේ දින 30ක්. එහෙනම් ඒ 30 ඇවිල්ලා 12ත් එක්ක එකතු වෙනවා. අන්න එහෙමනම් එතකොට එනවා 42ක්. ඒකෙන් 25ක් අඩු කරන්න නම් පුළුවන්. ඒ අනුව එනවා කොච්චරද? 17ක් කියලා. දැන් අවුරුද්දක් මේ පැත්තට ගත්තානේ. එතකොට අවුරුද්දක් කියන්නේ මාස 12යි. 12න් එකක් මෙහෙට දුන්නේ. දැන් තියෙන්නේ 11යි. 11න් 8ක් අඩු කරොත් කීයද? 3යි. මෙතන තියෙන්නේ 5යි. 5න් 3ක් අඩු කරොත් කීයද? 2යි. මම හිතන්නේ කවුරුත් නැහැ වගේ ඒ උත්තරේ ගත්තා. අවුරුදු 2යි මාස 3යි දින 17යි. හොඳයි. සමහර කට්ටිය වැඩේ හරි. නැවතත් කියනවා අඩු කිරීමක් තියෙන්නේ 12කින් 25ක් අඩු කරන්න බැහැ ළමයි. මාස පැත්තෙන් එකක් ඉල්ල ගන්න ඕනේ. මාස ගාව නැති හින්දා මාස අවුරුදු වලින් ඉල්ලගෙන ඒකෙන් එකක් මෙහෙට දෙනවා. මාසයක් කියන්නේ දින පැත්තරේදී 30ක්. 30ක් අර 12ත් එක්ක එකතු වුණාම 42යි. ඒකෙන් තමයි 25ක් අඩු කරන්නේ. එතකොට එනවා අපිට 17ක්. එතකොට දැන් මාස පැත්තේ 12ක් නැහැ. මොකද ඉල්ලගත්තට 12ක් එකක් දුන්න හින්දා 11යි. 11න් 8ක් අඩු කරොත් 3යි. මෙතන දැන් 6ක් නැහැ 5යි. 5න් 3ක් අඩු කරොත් 2යි. ඔන්න 7 වෙනි කාරණේ. අංක 8 32 කියන සංඛ්‍යාව පාදය 2 වූ දර්ශක ආකාරයෙන්. එහෙනම් 32 අපි දෙකෙන් බෙදාගෙන ගිහිල්ලා බලමු දෙකේ පැටව කීයක් ඉන්නවද කියලා. එතකොට අපි 32 බැලුවොත් දෙකේ පැටව වෙනවා 1යි 2යි 3යි 4යි 5ක්. දෙකේ පැටව 5 දෙනෙක් උදව් කරනවා 32 හදන්න. එහෙනම් දෙකෙහි දර්ශකාංකණයෙන් ලිව්වොත් පාදයේ 2 වූ දර්ශකාංකණයෙන් ලිව්වොත් දෙකෙහි 5 වෙනි බලය. ඒක හරියද බලන්න අංක 8. ඒකත් අර්බුදයක් නැත. මෙත්ම මොකද අත්වේ. මිෂෙල් වැඩ ටික කරලා ඇති කියලා මම හිතනවා. සඳරිම ඒක හරියි. අංක 9 ප්‍රශ්නය සංඛ්‍යා රේඛාවක් භාවිතයෙන් අගය සොයන්න ඕන. ඍණ 2 ධන 4. බලමු මේවා මතකද අපේ ළමයින්ට කියලා. මුලින්ම කරේ මොකද්ද? මතකද කාට හරි මුලින්ම මොකද්ද කරේ කියලා? සංඛ්‍යා රේඛාවකින් මේක
සොයනකොට අපි මුලින්ම කරේ මොකක්ද? මුලින්ම කරපු දේ මතක නම් ගොඩක් හොඳයි. පළවෙනියටම කරේ මොකක්ද? අන්න හරි ගවිෂර මතකයි. මුලින්ම කරේ මොකක්ද? අපි බිඳුව ගාවට යන්න ඕනේ. බිඳුව ගාවට ගිහිල්ලා හිට ගන්න ඕනේ. ඒක තමයි මුලින්ම කරන්නේ. ඊළඟට කියනවා ඍණ පැත්තට දෙකක්. එහෙනම් පිටිපස්සට. වම් පැත්තට දෙකක් දුවන්න. ඔන්න දිව්වා. ඔන්න ගියා මේ පැත්තට. නතර වුණා. ඊළඟට මොකද්ද කියන්නේ? ධන පැත්තට හතරක් කියන්නේ. එහෙනම් නතර වෙච්ච තැන ඉඳලා ධන පැත්තට. ඒ කියන්නේ දකුණට. 1යි 2යි 3යි 4යි. දකුණට ගියා වන්න 4යි. අන්තිමට නතර වුණේ මෙන්න මෙතන. මේ දිනේ නතර වෙච්ච කියන්නේ. එහෙනම් බිඳුවෙන් පටන් ගත්තා අවසානයේ නතර වුණේ 2. ධන 2 ගන්න. එහෙනම් පිළිතුර ඔයාලා කිව්වා හරි ධන 2යි. ඊ හිස ලකුණු වෙලා තියෙන්න ඕනේ ළමයි. ඊ හිස හරියට ලකුණු වෙලා තියෙන්න ඕනේ. සිනලි මොකද අපේ ඊ හිස ලකුණු වෙලා නැද්ද දන්නේ? ඊ හිස ලකුණු වෙලා තියෙන්න ඕනේ. ගියපු පැත්ත ලකුණු වෙලා තියෙන්න ඕනේ. හොඳයි සම්පූර්ණයෙන්ම හරි. සිනලි එකක් හරි. අංක 10 වැඩි හරි නම් හරි දා ගන්න වැරදි නම් රතු පෑනෙම හරි ගස්ස ගන්න. අංක 10 සමතල මුහුණත් සහිත ඝනවංශ සඳහා වූ ඔයිලර්ගේ සම්බන්ධය. මේ මෑත කාලීනව කරපු. මොකද්ද සම්බන්ධය? මුහුණත් ධන ශීර්ෂ සමානයි දාර ධන දෙක. මුහුණත් ගණන ධන ශීර්ෂ ගණන සමානයි දාර ගණන ධන දෙක. ඔය සම්බන්ධය ලිව්වද බලන්න. මුහුණත් ගණන ධන ශීර්ෂ සම ගණන සමානයි දාර ගණන ධන දෙක. ඔය සම්බන්ධය ලිව්වා නම් ඇති. මුහුණත් ධන ශීර්ෂ සමානයි දාර ධන දෙක. වැරදියට මාරු කරලා ලිව්වද දන්නේ. මාරු වෙලාද දන්නේ අපේ කට්ටියට නෑනේ. එහෙම දෙයක් වෙලා නැතිව ඇති කියලා හිතනවා. ඔබ කැමති විෂම භාග දෙක. හරි ලේසි. විෂම භාග කියන්නේ මොකක්ද අනේ? හරකට වඩා ළමයා විශාල නම්. හරකට වඩා ළමයා විශාල නම්. ඒවනේ විෂමයි කිව්වේ. විෂමයි කියලා කියන්නේ හරකට වඩා ළමයා විශාල වෙන්න ඕනේ. හරකට ළමයෙක් බර උස්සන් ඉන්න බැරි වෙන්න ඕනේ. ඒව තමයි විෂම. ඉතින් කැමති තරම් ඕන තරම් එක්කෙනාට එක්කෙනා කැමති විදිහට ලියා ගන්න පුළුවන්. මතක තියෙන්න ඕනේ සිළුනේ. හැබැයි මොකක්ද? හරකට වඩා ළමයා විශාල වෙන්න ඕනේ. හරකට වඩා ළමයා විශාල වෙන්න ඕනේ. 2න් 3 වෙන්න පුළුවන්, 5න් 4 වෙන්න පුළුවන් ඕනේ. මේ 4න් 5 වෙන්න පුළුවන් ඕනේ. හැබැයි හරයට වඩා ළමයේ විශාල වෙන්න ඕනේ. සරලව කිව්වේ අපි මතක තියාගන්න. අපිට බැරි නම් උස්සන් ඉන්න හරකට ළමයාගේ බාර අන්න අපි කියනවා විෂමයි කියලා. ඒව තමයි විෂමයි කියලා කිව්වේ. එහෙමනේ. ඔව්. ඒකත් සිනලි ගන්න පුළුවන්. ඒක ගන්නත් පුළුවන්. පහත දී ඇති අවස්ථාව සඳහා වීජීය ප්‍රකාශනයක් ගොඩනගන්නලු. අන්න දැන් අපේ වීජීය ප්‍රකාශන පාඩම. ප්‍රශ්නක 12. ප්‍රශ්නක 12. පහත දී ඇති අවස්ථාව x නම් සංඛ්‍යාවෙන් හරි අඩක් 3ක් අඩු x මගින් දැක්වෙන සංඛ්‍යාවේ හරි අඩක් ගන්න නම් ඒක දෙකෙන් බෙදන්න ඕනේ. එහෙමනම් x බෙදන්න ඕනේ දෙකෙන්. ඊට වඩා 3ක් අඩු වෙන්නත් ඕනේ. එහෙනම් ඒකෙන් 3ක් අඩු වෙන්නත් ඕනේ. මෙන්න ප්‍රකාශනය. වරහන් නැති උනායි කියලා කමක් නැහැ. වරහන් දාමු ඒ වුණාට ප්‍රකාශනයක්නේ. ගොඩක් අය වැඩේ හරි ගිහිල්ලා තියෙනවා. x කියන කෙනාව දෙකෙන් බෙදා එතකොට හරි අඩක් වෙනවා. ඊට වඩා 3ක් අඩු කරන්න නම් ඒන උත්තරෙන් 3ක් අඩු වෙන්න ඕනේ. එහෙනම් x බෙදීම 2 අඩු කිරීම 3. වීජීය ප්‍රකාශන ගොඩනැගීම. පහත දී ඇති භාගය දශම සංඛ්‍යාවක් විදියට. අන්න දැන් භාග දශම කරන්න තියෙනවා. 25න් 6. මම ඔයගලන්ට භාග දශම කරන්න ක්‍රමයක් කියලා දුන්නා. ඇත්තට මේකේ තේරුම 6 ළමයි කාට හරි මතකද මේ ඉරි කෑල්ල මොකද්ද කියලා? ළමයි මේ ඉරි කෑල්ල මොකක්ද? මේ ඉරි කෑල්ලේ තේරුම මොකක්ද? 6 ඉරි කෑල්ලේ තේරුම මොකක්ද?
12 වෙනි ප්‍රශ්නේ පොඩි අවුලක් තියෙනවා. එතන එක වචන දෙපාරක් ලියවිලා තියෙනවා. ඒක පොඩ්ඩක් 12 වෙනි ප්‍රශ්නේ හරි ගස්සන්න. x නම් සංඛ්‍යාවේ හරි අඩට වඩා 3ක් වඩා කියන කොටස ඒ කෑල්ල කපලා දාන්න. x නම් සංඛ්‍යාවේ හරි අඩට වඩා 3ක් අඩු සංඛ්‍යාව. අර 3ක් වඩා 3ක් ඒක දෙපාරක් ලියවිලා තියෙනවා. අන්න ඒක කෑල්ල කපලා දාන්න. එතන පොඩ්ඩක් කපලා දාන්න ඒක. ඒක පොඩි වැරද්දක් තියෙනවා. මේකයි ප්‍රශ්නේ x නම් සංඛ්‍යාවේ හරි අඩට වඩා 3ක් අඩු සංඛ්‍යාව. x මගින් දැකෙන සංඛ්‍යාවේ හරි අඩට වඩා 3ක් අඩු සංඛ්‍යාව. එච්චරයි තියෙනවනේ අර එකම එක දෙපාරක් ඇවිල්ලා තියෙනවා. හරි මොකද්ද එතකොට මේ ඉරි කැලේ තේරුම? ඒකේ තේරුම බෙදීම. 6 බෙදීම 25 කියන එක. 6 බෙදන්නලු කීයෙන්ද? අන්න 25යි. 6 බෙදන්නලු අන්න කීයෙන්ද? 25යි. ඕකනේ කතාව. 6 බෙදන්නලු 25යි. 6ට නෑ 25 ඒවා බිංදුවයි. 25 සල බිංදුව බිංදුවයි ඉතුරු 6යි. මෙතනින් එහාට ඕන තරම් දශම දෙකක් තියෙන 6 පිටිපස්සේ. දශම දෙක කෙලින් දශම දෙක තිබ්බ ඕන තරම් බිංදු තියෙනවා. එහෙනම් මේ බිංදුවක් ගමු පල්ලෙහා. 60ට 25 කොටවල් 2යි 25 ඒවා දෙකක් 50යි. ඉතුරු 10යි. තව ඕන තරම් බිංදු තියෙනවා. තව බිංදුවක් ගමු. 100ට 25 කොටවල් 4යි. 25 සරක් 4 100යි. එහෙමනම් ඔන්න පිළිතුර 0.2.4 කවුරු හරි ගත්ත කෙනෙක් ඉන්නවද 0.2.4 හොඳයි. උද්දීපනක් කරලා ඇති මේ විදිහට නෙමෙයි වෙනත් ක්‍රමයකට වෙන්නේ නැති. මේක 100න් පංගුවක් කරගන්න නැති ගොඩක් කට්ටිය සමහරක් කට්ටිය. එහෙම කරලා මේක සමහරක් විට ලියලා ඇති. කොහොම කරත් අවසානයේ පිළිතුර 0.2.4 වෙන්න ඕන. අංක 14. අංක 14. ඉස්තෙන් වලට ගැලපෙන වචන හෝ සංඛ්‍යා ලියන්න. හැඩතල එකක් පමණක් භාවිතා කරලා හදන ටෙස්ලා කරන වලට අපි කියන්නේ මොකක් කියලාද? හොඳයි ශිරණි මොකක් කියලාද අපි කියන්නේ එහෙනම්? හැඩතල එකක් විතරක් පාවිච්චි කරලා හදන. ඒකට අපි කියනවා ශුද්ධ ටෙස්ලා කරන කියලා. අන්න හරි. හැඩතල එකයි තියෙන්නේ. ඒකට අපි කියනවා ශුද්ධ ටෙස්ලා කරන කියලා. සරල රේඛීය තල රූප භාවිතයෙන් කරන ලබන ටෙස්ලා කරන එක ශීර්ෂ ලක්ෂයක් වඩා කෝණවල ඓක්‍ය කීයක් වෙන්න ඕනේ? ශීර්ෂ ලක්ෂයක් මතකද? අර මුල්ලක් මේ මුල්ලක් වඩා වීරි කෝණ සියල්ල එකතුව කීයක් වෙන්න ඕනේ? 4ක් නෙවෙයි. 4ක් වෙන්න කොහොමද සම්බන්ධෙම? කීයක් වෙන්න ඕනේද? ශීර්ෂ ලක්ෂයක් වඩා වීරි කෝණ සියල්ල එකතුව අන්න හරියි. අංශක 360යි. අංශක 360යි. ආපහු සංගතිම කරලා බලන්න ටෙස්ලා කරන පාඩමේ තරුවක් දාලා ලියලා ඇති තුන්වෙනි තරුව විදියට ඔන්න ඔය කිව්ව කතාව. ටෙස්ලා කරන එකදී ශීර්ෂ ලක්ෂයක් වඩා වීරි කෝණ සියල්ල එකතුව සෑම විටම අංශක 360යි කියන්නේ. 15 වෙනි එක AB හා BC බාහුව ලෙස ඇති කෝණයක් අඳින්න. ඉතින් AB සහ BC කැමති කෝණයක්. AB එක බාහුවක් BC තව බාහුවක්. කෝණේ තියෙන්නේ ඔන්න B කියන මුල්ලේ. B කියන ශීර්ෂය ගාව. AB හා BC බාහුව ලෙස. ඔන්න AB බාහුවක් මෙන්න BC බාහුව. මහා කෝණයක් වෙන්නත් පුළුවන්. හරි කැමති කෝණයක් ඔයගලන්ට. කොහොම හරි AB හා BC තියෙන්න ඕනේ බාහුව විදියට. ඒගොල්ලගේ අවයව ටික. අංක 16. 10ට අඩු ප්‍රථමක සංඛ්‍යාව. එහෙනම් 10ට අඩු ප්‍රථමක සංඛ්‍යාව ඒ කියන්නේ. එහෙනම් සංකල වරහන් ඇතුලේ තමයි අවයව ටික දාන්න ඕනේ. එහෙනම් 2 3 5 7 මෙන්න 10ට අඩු ප්‍රථමක සංඛ්‍යා ටික. ගොඩක් කට්ටිය උතන ලියලා ඇති 1. තවත් සමහරක් කට්ටිය ලියලා ඇති 9. ඒව ලියලා නම් වැරදි. ප්‍රථමක සංඛ්‍යා කියන්නේ සාධක දෙකක් පමණක් තියෙන ඒවා. ගොඩක් කට්ටිය 1 ලියලා ඇති. තවත් කට්ටිය 9 ලියලා ඇති. එහෙමනම් ඒක වැරදි. සාධක දෙකක් විතරයි තියෙන්න පුළුවන් ප්‍රථමක සංඛ්‍යාවක. ඒ කිව්වේ බෙදන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්න පුළුවන්. බෙදන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්න පුළුවන්. 9 ගත්තොත් බෙදන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. 1ෙන් බෙදන්න පුළුවන්, 3ෙන් බෙදන්න පුළුවන්, 9ෙන් බෙදන්න පුළුවන්. එක ගන්න බෑ, එක ගන්න බැරියයි සාධක එකයි තියෙන්නේ. එක බෙදන්න පුළුවන් එක ක්‍රමයයි තියෙන්නේ. එකෙන් විතරයි. ඒ නිසා එක ගන්නත් බෑ අපිට. එතනින් පස්සේ අංක 17 දශම ගුණ කිරීම.
හරි දශම ගුණ කිරීම. දශම ගුණ කිරීමේ නීතිය මම ඔයගලන්ට කියලා දීලා තියෙන්නේ පළමුව දශම අමතක කරන්න. දශම නැහැ කියලා හිතලා ගුණ කරන්න. එහෙනම් 0.37 ගුණ කිරීම 7 කිව්වොත් පළමුව දශම අමතක කරලා 37 වරක් 7 ගුණ කරගන්න. 49 4ක් ඉතිරි 21යි 25යි. එහෙනම් 259යි. දශම ස්ථාන කීයක් අරින්න ඕනේද? මෙතන දශම දිතර පිටිපස්සේ ඉලක්කම් දෙකක් තියෙනවා. එහෙනම් මෙයා උත්තරේ පිටිපස්සේ ඉඳලා ඉලක්කම් දෙකක් පන්නලා දශම දිතර තියන්න. එහෙනම් පිළිතුර 2.5.9. හොඳයි. සුවිනි වැඩේ වැරද්දලා තියෙනවා. සුවිනි මං හිතන්නේ 4.7යි කියලා අරගෙනද කොහෙද? ඒක තමයි සුවිනි එක වැරදිලා තියෙන්නේ. එහෙම ගන්න බෑ. 2.5.9. බිංදුවේ වටිනාකමක් නැහැ. अंक 18 अंक 18 පැත්තක දිග 9ක් වූ සමචතුරස්‍රයක වර්ගඵලය. ඉතින් වර්ගඵලය හොයන්නේ කොහොමද කියන එක කතා කරා අපි. වර්ගඵලය කියන්නේ මොකක්ද? දිග පැත්ත ගුණ කිරීම පළල පැත්ත. ඒතකොට පැත්තක දිග 9ක් වෙනවා නම් දිග පැත්තත් 9යි පළල පැත්තත් 9යි. එහෙනම් 9 වරක් 9 18යි කියලා අපේ ළමයි දාලා ඇති. එක්කෙනෙක් හෝ දාලා ඇති 18 කියන උත්තරේ. 9 වරක් 9 කීයද? 81යි. මෙන්න උත්තරේ. වර්ගඵලයේ ඒකක වර්ග සෙන්ටිමීටර තියනවාද බලන්න. සෙනුජ කියනවා 1යි කියලා. 1 නෙවෙයි 81ක් වෙන්න ඕනේ. හරි. අංක 19. 39 සාධක. මොනවාද ළමයි 39 සාධක වෙන්නේ? ඒ කියන්නේ 39 බෙදන්න පුළුවන් සංඛ්‍යා. 1ෙන් බෙදන්න පුළුවන්. 3ෙන් බෙදන්න පුළුවන්. 6ෙන් බෙදන්න බැහැ. 10ෙන් බෙදන්න බැහැ. 13ෙන් බෙදන්න පුළුවන්. 39ෙන් බෙදන්න පුළුවන්. මෙන්න 39 බෙදිය හැකි ආකාරය. 1ෙන් 3ෙන් 13ෙන් 39. සෙනුට කියනවා හරි. අංක 20 පියකු තමා සතුව තිබූ ඉඩමින් 2ෙන් 3ෙන් 2ක් දුවට. දුවට දීලා තියෙන්නේ 3ෙන් 2ක්. පුතාට දීලා තියෙන්නේ 6ෙන් 5ක්. එහෙමනම් වැඩි ඉඩම් ප්‍රමාණයක් දුන්නේ දුවටද පුතාටද? ඉතින් අපිට මෙහෙම දීලා සංසන්දනය කරන්න බැහැනේ. අපි මේකේ හරය සමාන කරගමු. කොහොමද සමාන කරගන්නේ? මේක 3ෙන් පංගුවක් මේක 6ෙන් පංගුවක්. එහෙමනම් මේකත් 6ෙන් පංගුවක් කරගමු. එහෙමනම් මේක 2කින්. එහෙනම් ඉහළත් 2කින් ගුණ කරලා 6ෙන් පංගුවක් කරගමු. එතකොට මෙතන එනවා 6ෙන් 4ක් මේක වෙනස් කරන්න දෙයක් නැහැ 6ෙන් 5ම තමයි. එහෙනම් පුතාට හම්බ වෙන්නේ 6ෙන් 5ක් දුවට හම්බ වෙන්නේ 6ෙන් 4ක්. ඉතින් අපි දන්නවා 6ෙන් 4 කියන ප්‍රමාණය පොඩිනේ 6ෙන් 5ට වඩා. 6ෙන් 5ට වඩා 6ෙන් 4 පොඩිනේ කට වැහෙන්න එපයි. කට වැහෙන්න එපයි 6ෙන් 4 පැත්තේ. එහෙනම් වැඩිපුර හම්බෙලා දෙන්නේ කාටද? වැඩිපුර දී ඇත්තේ පුතාට. මෙන්න අංක 20ට අදාළ කාරණේ. ගොඩක් කට්ටිය මේක ලියලා තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ බලන්න ඕගොල්ලෝ මෙන්න මේ කතාව පැහැදිලි කරාද කියලා. හරයන් දෙක සමාන කරලා ඒ භාග දෙකෙන් කවුද පොඩි කවුද ලොකු කියන එක ලිව්වද බලන්න. ඒක අනිවාර්යෙන් වෙන්න ඕනේ. මේ කතාව අනිවාර්යෙන් වෙන්න ඕනේ. ඒගොල්ලෝ හේතුවක් අහන්නේ අන්න ඒකයි. කොහොමද ඔය දෙන්න ගෙන් විශාල සංඛ්‍යාවක් හොයන්නේ කියලා. කොහොමද ඔය දෙන්නගෙන් විශාල සංඛ්‍යාවක් හොයන්නේ කියලා. අංක 21. ත්‍රිකෝණයක පරිමිතිය 33යි. එහි පාදවල දිග අතර අනුපාතය 2:4:5යි. හරි පාද අතර අනුපාතය 2:4:5යි. සම්පූර්ණ පරිමිතිය මේ කියන ත්‍රිකෝණයේ සම්පූර්ණ වට ප්‍රමාණය දීලා තියෙනවා. ඒක 33යි. පරිමිතිය ඇවිල්ලා 33යි නම් දිගම පාදේ. දැන් අපි දන්නවා අනුපාතය කැඩෙන්නේ 2:4:5. ඒතර මුළු කොටස් ගන්න කීයද බලමු. මුළු කොටස් ගණන ගත්තොත් 2යි 4යි 5යි මුළු කොටස් ගණන 11යි.
එතකොට මේ අර පරිමිතිය 33යි කියන එකේ අදහස අර සම්පූර්ණ ප්‍රමාණය. ඒ කියන්නේ කොටස් 11ම. එහෙනම් කොටස් 11ක් ගැන තමයි ඔය කියන්නේ. සෙන්ටිමීටර 33යි කියන්නේ. ඉතින් මම ඔයගලන්ට අනුපාත පාඩමේදී කියලා දුන්නා. කොටස් 11ම වටිනාකම 33 නම් ටක් ගාලා හොයාගමු කොටස් එකක් කියන්නේ කියලා. එහෙනම් කොටස් එකක් බලන්නේ කොහොමද? 33 බෙදන්නේ 11න්. එහෙනම් එක කොටසක් කියන්නේ කොච්චරක්ද? සෙන්ටිමීටර 3ක්. වටේ දිගනේ පරිමිතිය කියන්නේ ඒ සම්පූර්ණ ප්‍රමාණයම තමයි කොටස් 11 කියන්නේ. ඒ කොටස් 11 වටිනාකම තමයි ඔය කියන්නේ 33යි කියන්නේ. එහෙනම් අපිට අක් ගාලා කොටස් එකක වටිනාකම හොයමු. එක කොටසක වටිනාකම කියන්නේ එහෙනම් සෙන්ටිමීටර 3යි. එහෙනම් දිගම පාදේ කියන්නේ කොටස් 5ක් වෙන්න බෑ. දිගම පාදේනේ 5ක් වෙන්න ඕනේ. එහෙනම් දිගම පාදේ ඒ කියන්නේ කෑලි 5ක්. එක කොටසක් ඇවිල්ලා 3 නම් කොටස් 5ක් බලන්න. එහෙනම් 3 ඒවා 5ක්. කවුරුත් නැහැ මං හිතන්නේ මේ උත්තරේ ගත්ත කෙනෙක්. එහෙනම් දිගම පාදේ ඇවිල්ලා සෙන්ටිමීටර 15යි. නෑ. ඒ කියන්නේ ගොඩක් කටි අරන් තියෙනවා. හොඳයි. සෙන්ටිමීටර 15යි. අන්න පොඩ්ඩක් ඒක හදාගන්න. අංක 21 කාරණේ. ඒක නම් ටිකක් අමාරු වෙලා ඇති. හොඳයි. හදපු කට්ටියක් තියෙනවා. සතුටුදායකයි. වැරදුණු කට්ටිය පොඩ්ඩක් ඒක හරි ගස්ස ගන්න. ඉස්සෙල්ලාම මුළු කොටස් ගන්න හොයාගන්න. මුළු කොටස් ගන්න ඉස්සෙල්ලාම හොයාගන්න. ඉතින් තමයි ආරම්භ වෙන්නේ. ඊළඟට මේ මුළු කොටස් ගානෙම වටිනාකම හොයාගන්න. මේ මුළු කොටස් ගානෙම වටිනාකම 33යි. එහෙනම් කොටස් 11කම වටිනාකම 33 නම් ටක් ගාලා හොයාගන්න එක කොටසක වටිනාකම. එහෙනම් එක කොටසක වටිනාකම හොයාගන්නේ කොහොමද? මුළු ප්‍රමාණය ඒ අදාළ කොටස් ප්‍රමාණයෙන් බෙදන්න. ඒක තමයි මේ එක කොටසක වටිනාකම 3ක් ආවේ. ඒ වගේ විශාලම පාදේ කියන්නේ කෑලි 5ක් නේ. එහෙනම් කෑලි 5ක් කියන්නේ 3 ගොඩවල් 5. හොඳයි. වැඩේ සාර්ථකයි එහෙම. හොඳයි ශිල්පිනේ. අපි යම් බලන අංක 22 අද දවසේ කියලා දුන්න පාඩම. රූපේ දැක්වෙන්නේ වෘත්තයේ කේන්ද්‍රය ඕලු AB කියන එක්කෙනාව හඳුන්වන විශේෂිත නම. එහෙනම් AB ව හඳුන්වන විශේෂිත නම මොකක්ද? විස්කම්භය. ඒත් එක්කම CD ව හඳුන්වන විශේෂිත නම අද කියලා දුන්නා. ඒක අමතර දෙයක් කියලා කිව්වා. මතකද කාට හරි? අරය නෙවෙයි ළමයි. CD හඳුන්වන විශේෂිත නම. ගවිෂ ඒක නෙවෙයි. අද මම විශේෂිත එකක් කියලා දුන්නා ඔයගලන්ට. ඒක ඔයගලන්ට දැන් නෑ කිව්වා නමුත් මතක තියාගන්න කිව්වා. ඒකට කියන්නේ මොකක් කියලාද? ජාය කියලා. CD කියන්නේ මොකක්ද? ජාය. ඒක අරය නෙවෙයි ළමයි. ඒකට අපි කියන්නේ ජාය කියලා. අද මම කියලා දුන්නා. පොඩ්ඩක් අවිෂ බලන්න මම කිව්වා නේද කියලා. ඒකට අපි කිව්වා ජාය කියලා. ඒකට අපි කියන්නේ ජාය. ඒක දැනට නෑ. ඒක ඊළඟ අවුරුද්දේ අපිට තියෙන එක. රූපේ දැක්වෙන හරි 23 වෙනි කාරණේ. රූපේ දැක්වෙන සමාන්තර රේඛා එකම පරතරයකින් යුතුව. එකම පරතරයකින් යුතුව යන්නේවා. එහෙමනම් එකක් PQ සහ AS. PQ හා AS ඔන්න එකක්. බලන්න ඕගොල්ලෝ දැක්කද කියලා? PQ සහ AS ඕගොල්ලෝ දැක්කද බලන්න? අනික AB හා CD බලන්න ඕගොල්ලෝ ඒ කරුණු දෙක දැක්කද කියලා? ඒක සමාන පරතරයකින් යන. PQ සහ AS ඒත් එක්කම AB හා CD දෙකක් තියෙනවා. හොඳේ කට්ටල දෙකක් ගන්න පුළුවන්. ජෝඩු දෙකක් තියෙනවා. පහත කෝණ හඳුනාගෙන නම් කරන්න. මොකද්ද මේ රෝමංක එකට දෙන්න පුළුවන් නම? ඒ කෝණයට දෙන්න පුළුවන් නම ඒක පරාවර්ත කෝණයක්. ඒක පරාවර්ත කෝණයක්. රෝමංක 1 පරාවර්ත කෝණයක්. ඒක ඇවිල්ලා පරාවර්ත කෝණයක්. රෝමංක 2 එහෙමනම් ඒකට සුදුසු නමක්. රෝමංක 2ට සුදුසු නමක්. ඒක ඇවිල්ලා ඔව්. ඒක ඍජු කෝණයක්. ඒක ඍජු කෝණයක්. ඒක ඇවිල්ලා ඍජු කෝණයක්. එහෙනම් පළවෙනි එක පරාවර්ත කෝණයක්, දෙවෙනි එක ඇවිල්ලා ඍජු කෝණයක්. හරි. අංක 25. අවසාන වශයෙන් අපි මේකත් බලමු 25. අපිට දීලා තියෙනවා 21 අඩු කිරීම 3x කියලා. 21 අඩු කිරීම 3x කියලා. x සමානයි 3 වන විට x සමානයි 3 වන විට මේකේ අගය හොයන්න කියලා. ඒ කිව්වේ ආදේශ කිරීම. එහෙනම් පළමුව මුලින්ම මොකක්ද අපි කරේ? විහිදුවා ලියාගත්තා. 3x කියන එකේ තේරුම 3 ගුණ කිරීම x කියන එක.
3x කියන එකේ තේරුම අන්න ඒක. 3 ගුණ කිරීම x කියන එක. හරි. කිසි ගැටලුවක් නැහැ. කෙනෙක් මගෙන් අහනවා මේක මෙහෙම ලියන්න බැරිද කියලා. AB ඇලයිරි දෙකක් CD. මෙහෙම ලියන්නත් පුළුවන්. සමාන්තරයි කියලා ප්‍රකාශ කරන සංකේතය තමයි මේක. මෙහෙම ලියන්නත් පුළුවන්. ඕනනම් PQ ඇලයිරි දෙකක් AS. එහෙම ලියන්නත් පුළුවන්. සමාන්තරයි කියලා ප්‍රකාශ කරන සංකේතය තමයි මේක. සමාන ලකුණ වගේ මේ ඇවිල්ලා සමාන්තර ලකුණ. ඇලයිරි දෙකක්. ඇලයිරි දෙකක්. කිසි ගැටලුවක් නැහැ. එහෙම ලියන්න පුළුවන්. එහෙමනම් x වෙනුවට 3 ආදේශ කරොත් දැන් x වෙනුවට 3 ආදේශ කරා. එහෙමනම් 21 අඩු කිරීම ඉස්සෙල්ලා ගුණ කිරීම කරන් ඉන්න එපා. 3 3 9යි. එහෙනම් අඩු කරොත් 21න් 12 9 ඒවි අපිට කියන්න කියලාද? අන්න 12ක් කියලා. ඍණ 12ක් නම් නෙවෙයි. ඍණ 12ක් නම් නෙවෙයි 21න් 9ක් අඩු කරන්න පුළුවන්. 21න් 9ක් අඩු කරොත් ධන 12. ඍණ 12 නෙවෙයි. ඒක ධන 12. ඍණ වෙන්න බෑ. 3 3 9යි 21න් 9ක් අඩු කරා. අන්න ඒවි අපිට කියලාද? ධන 12ක් කියලා. හරිද? ඔන්න ටියුට් එකේ කෙටි ප්‍රශ්න 25ක් අද දවසේ කතා කරා. ඉතිරි කොටස මම ඊළඟ දවසේ බලන්නම්. මම ටයිම් ටේබල් එක දාන්නම්. අපි ඊළඟ සතියේ වැඩ කරන අපි ඉවර කරගත යුතුයි මේ කරුණු ටික. හරිද? පේපර්ස් දෙකක් තියෙනවා බලන්න. මේ පේපර් එක කොළපාර ටියුට් එක බලන්න තියෙනවා. ඒත් එක්කම මේ මාසේ දුන්න ඊළඟ ටියුට් එක බලන්නත් තියෙනවා. හරි? ලබන සතියේ වැඩ ටික අවසන් කරගමු. එතකොට අපිට පුළුවන් දැන් ජනවාරි 5 වෙනිදා ඉඳලා මුල් සතියේ ඉඳලා 8 වසර වැඩ ටික ආරම්භ කරන්න. හරිද? හිතනවා අද දවසේ කරපු වැඩ ටික නැවතත් කියනවා කට්ටියට දැන් ටියුට් වල වැඩ ඔක්කොම සම්පූර්ණ කරගෙන යන්න. දැන් වැඩ ඔක්කොම කරන්න පුළුවන්. උපරිම ප්‍රමාණය කරන්න. හරි. එහෙමනම් වැඩේ එහෙමනම් අතර නතර කරන්නම්. හරි. කරුණාකර ටයිම් එක බලලා ඊළඟ සතියේ වැඩ කරන සම්බන්ධ වෙන්න උත්සාහ කරන්න ඔක්කොම මන්ති වලට. හරිද? මොකක් හරි අඩුපාඩුවක් වෙනවා නම් මම රෙකෝඩින් එක දාන්නම්. ඒක බලලා වැඩ ටික සම්පූර්ණ කරගන්න. හරි. එහෙනම් සුබ දවසක් ඔක්කොමලට. ආයුබෝවන් එහෙනම්. පරිස්සමෙන් ඉන්න බුත්සන්නයක් ඔයාලට.